සිළු දෙනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රේරුකාණේ චන්දමිල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථය සාකච්ඡා කරන අභිධර්ම පාඩම සමගයි. අපි සාකච්ඡා කරමින් ඉන්නේ මරණ සතිය. මරණ සතියේ පළවෙනි කොටස අපි ගිය සතියේ සාකච්ඡා කරා. අපිට අද තියෙන්නේ 517 වෙනි පිටුවේ 517 වෙනි පිටුවේ. ඒ කියන්නේ අභිධර්මාර්ථ ප්‍රදීපිකා ග්‍රන්ථයේ දෙවනි කාණ්ඩයේ 517 වෙනි පිටුව සාකච්ඡා කරන්න තියෙන්නේ. අපිට තියෙන්නේ කාය බහු සාධාරණේ කියන කොටස. නමුත් අපි මුල පොඩ්ඩක් මතක් කරගෙන පාඩමට යමු. එතකොට අපි සාකච්ඡා කරා මරණය පිළිබඳව. මරණයේදී මරණ හතරක් මීට කලිනුත් අපිට මරණය මුණ ගැහුණා. නමුත් ඊට වඩා පුළුල් ආකාරයෙන් අපිට මරණ ආකාර හතරක් අපිට මුණ ගැහුණා. ඒ තමයි ජීවිතේන්ද්‍රිය උපච්ඡේද මරණය, සමුච්ඡේද මරණය, ෂණික මරණය සහ සම්මුති මරණය. එතකොට මේ මරණ හතර. එතකොට ඒකෙදී අපි ජීවිතේන්ද්‍රිය උපච්ඡේද මරණය කියන්නේ මරණය කිව්වේ අපි කිව්වා භවයක අවසානයේ සිද්ධ වෙන මරණය. දැන් භවය ඉපදිලා ප්‍රතිසන්දිය ලැබලා ඒ භවය අවසන් වෙනවා චුති චිත්තේ. ඒ චිත්ත පරම්පරාව චුති චිත්තෙන් අවසන් වුණාට ආයෙත් ඊළඟ භවය පටන් ගන්නවා ආයෙත් ඊළඟ ප්‍රතිසන්දි චිත්තේ. එතකොට එතෙන්දී මේ ජීවිතේන්ද්‍රිය උපච්ඡේද කියලා ජීවිතේන්ද්‍රිය කියලා වචනය මෙතෙන්ට යෙදුනහම අපිට මතක් වෙනවා මේ පරමාර්ථ ධර්ම දෙකක් අපි සාකච්ඡා කරා. මොකද්ද? ජීවිතේන්ද්‍රිය චෛතසිකය සහ ජීවිතේන්ද්‍රිය රූපය. එතකොට ජීවිතේන්ද්‍රිය චෛතසිකය චිත්තක්ෂණ එකකදී නිරුද්ධ වෙන මරණයටපත් වෙනවා. හරි නේද? එතකොට ජීවිතේන්ද්‍රිය රූපය චිත්තක්ෂණ 17කදී මරණයටපත් වෙනවා. හැබැයි ජීවිතේන්ද්‍රිය චෛතසික පරම්පරාව නිවන දක්වා යනවා. ඒ චෛතසික පරම්පරාව නිවන දක්වා යනවා. එක භවයක් අවසානයේදී චිත්තයත් එක්කත් මේ ජීවිතේන්ද්‍රිය චෛතසිකය උපදිනවා. අපිට මතකයි නේද කොහෙද එන්නේ ජීවිතේන්ද්‍රිය චෛතසිකය? සබ්බ චිත්ත සාධාරණ. ඒ කියන්නේ හැම සිතක් සමගම උපදින චෛතසික හතක් තිබුණා. අන්නේ හතේ එකක් තමයි ජීවිතේන්ද්‍රිය චෛතසිකය. මතකද හත? මතක් කරගමු. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය මනස්කාරණම්. ජීවිතේන්ද්‍රිය චෛතසිකය අහුණා. එතකොට ඒ පරම්පරාව ප්‍රතිසන්දි චිත්තේ තියෙනවද? ඒ චෛතසිකය ජීවිතේන්ද්‍රිය චෛතසිකය ප්‍රතිසන්දි චිත්තේ තියෙනවද? තියෙනවා. ඒක එහෙම ගිහිල්ලා අවසානයේ චුති චිත්තේ තියෙනවද? තියෙනවා. ඊළඟ භවයේ ප්‍රතිසන්දි චිත්තේ තියෙනවද? තියෙනවා. එතකොට මෙහෙම මේ පරම්පරාව දිගින් දිගටම ගිහිල්ලා අවසානයේදී මේ පරම්පරාව මරණයටපත් වෙන්නේ නිවනේ. අනුපාදිශේෂ නිර්වාණය නැත්නම් පරිනිර්වාණය. ඒක පැහැදිලි. ඊට පස්සේ එහෙමනම් මේ වචනේ කොහෙන්ද ආවේ? ඒ ආවේ රූපය. දැන් අපි දන්නවා රූපයක් ජීවිතේන්ද්‍රිය රූපයක ආයු කාලය චිත්තක්ෂණ 17යි. 17ක් බව අපි දන්නවා. එතකොට ජීවිතේන්ද්‍රිය රූපය චිත්තක්ෂණ 17කදී මරණයටපත් වෙනවා. හරිනේ? හැබැයි ජීවිතේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය රූප පරම්පරාව දිගින් දිගට ගිහිල්ලා අවසානයේ මරණයටපත් වෙන්නේ පරම්පරා මරණයටපත් වෙන්නේ භවයක අවසානයේ. ඒ කියන්නේ දැන් භවයක අවසානයේදී ඒ රූප ටික නිරුද්ධ වෙනවනේ. සිතේ ඒ පරම්පරාවට නෑකම් කියන සිතක් ප්‍රතිසන්දිසිත. හැබැයි පැහැදිලි නේද ඒක? සිත ඉදිරියට යන්නේ නැහැ. එහෙම කිව්වොත් වැරදි. ඉදිරියට යන්නේ නැහැ. පරම්පරාව තමයි ඉදිරියට යන්නේ. සිත ඉදිරියට යනවා කිව්වොත් වැරදි. සිත ඉදිරියට යන්නේ නැහැ.
පරම්පරාව ඉදිරියට යනවා. මේකේ පරම්පරාව මෙයාට නෑදෑකම් කියන කෙනෙක් තමයි ඊළඟ භවයේ ප්‍රතිසන්දි සිත. හැබැයි රූපය නිරුද්ධ වුණා අපේ ශරීරය නිරුද්ධ වෙනෝනේ මරණය වෙනකොට අපේ කය නිරුද්ධ වෙනෝනේ. ඒ රූප පරම්පරාවට නෑකම් කියන්නේ ඊළඟ රූප පරම්පරාව. අපි හිතමු දැන් මිනිස්සෙක් වෙලා ඉඳලා කවුරු හරි පුද්ගලයෙක් ඊළඟට බල්ලෙක් වෙලා ඉපදුණා කියමු. එතකොට අර මිනිස්සයාගේ රූප පරම්පරාවට නෑදෑකම් කියනවද අර බල්ලගේ රූප පරම්පරාව? නෑ. හැබැයි සිත් පරම්පරාවට නෑදෑකම් කියනව නේද? අන්න පරම්පරාව. එතකොට මේකේ චිත්ත පරම්පරාව චිත්තයත් එක තමයි චෛතසික උපදින්නේ. ඒ චිත්ත පරම්පරාව යනවා නිර්වාණය දක්වාම රූප පරම්පරාව ඒ භවයේදී අවසන් වෙනවා. හරි නේද ඒක? ඒක වැදගත් කාරණයක්. එතකොට මෙතන මේ ජීවිතින්ද්‍රිය චෛතසික මේ ජීවිතින්ද්‍රිය උපච්ඡේද මරණය කියලා කියන්නේ මෙන්න මේ රූප පරම්පරාව අවසන් වීම තමයි මේ සඳහන් කරන්නේ මෙතන. හරිද? අපි ගිය සති කරාවේ නෑනේ. ඒක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ කල්පනා හරි. අපි ගිය සති සාකච්ඡා කරා මට ඒක අමතක වුණා. මේ හරි. එතකොට මරණ හතර ජීවිතේන්ද්‍රිය උපච්ඡේද මරණය කියන එක පැහැදිලිනේ. ජීවිතේන්ද්‍රිය උපච්ඡේද මරණය කිව්වේ භවයක් අවසානයේදී එන මරණය. හරිනේ. ඒක තව ගැඹුරුව කිව්වහම තමයි රූප පරම්පරාවේ මරණය. රූපය මරණයටපත් වෙනවා චිත්තක්ෂණ 17කදී. රූප පරම්පරාව මරණයටපත් වෙනවා චිත්තක්ෂණ භවයේ අවසානයේ. භවය අවසානයේ. පැහැදිලිනේ? ඒතර මෙතන මේ ජීවිතේන්ද්‍රිය උපච්ඡේද මරණය කිව්වේ භවයක අවසානයේ සිදුවෙන මරණය. ඒ කියන්නේ අපි මරනවා කියලා සාමාන්‍යයෙන් අපි මරනවනේ අන්නේ මරණය ගැන තමයි මේ කියන්නේ. එතකොට මේ මරණ සතියට අපි අරමුණු කරන්නේ මරණ සතියේදී අරමුණු කරන්නේ මරණාසුස්සතියේදී අරමුණු කරන්නේ මෙන්න මේ කියන ජීවිතේන්ද්‍ර උපච්ඡේද මරණය. භවයක අවසානයේ වෙන මරණය තමයි අපි භාවනා අරමුණ විදියට ගන්න. නමුත් අර අනිත් ටිකත් අපි තේරුම් ගන්නමු. සමුච්ඡේද මරණය කියලා කිව්වේ අන්න අර ඉස්සෙල්ලා අපි කිව්වනේ සිත් පරම්පරාව මරණයටපත් වෙනෝනේ. සිත් පරම්පරාව ඒ කියන්නේ පරිනිර්වාණයදී. අන්න ඒක තමයි අන්නේ අවසානයේ පරිනිර්වාණය තමයි මේ සමුච්ඡේද මරණය කියලා කිව්වේ. ඒ කියන්නේ ආයෙත් ඉපදීමක් නැති මරණය. දැන් මේ භවයක අවසානයේදී ඉපදීමක් නැවත ඉපදීමක් තියෙන මරණයක් නේ. අන්න ඒකට කිව්වා ජීවිතේන්ද්‍ර උපච්ඡේද මරණය කියලා. අරාවේ නැවත උපදීමක් නැති මරණය. ඒ කියන්නේ පරිනිර්වාණයදී. ඒ තමයි සමුච්ඡේද මරණය කියලා කිව්වේ. ඒ දෙක පැහැදිලි නේද? ඔව්. ඊළඟට ක්ෂණික මරණය. ක්ෂණික මරණය කිව්වේ හැම සිතක්ම හැම චෛතසිකයක්ම චිත්තක්ෂණ එකක් පාසා මරණයටපත් වෙනවා. චිත්තක්ෂණ එකක්ද උපදිනෝ පවතිනෝ මැරෙනවා. උපදිනෝ උපාද ස්ථಿತಿ භංග අපි කතා කරා. අන්න ඒ භංග අවස්ථාවේදී මරණයටපත් වුණා. අන්න ඒක ක්ෂණික මරණය. එතකොට චිත්ත සහ චෛතසික නැත්නම් නාම චිත්තක්ෂණ එකක් තුලදී මරණයටපත් වෙනවා. රූප චිත්තක්ෂණ 17කට පස්සේ මරණයට උපදිලා චිත්තක්ෂණ 17කට පස්සේ මරණයටපත් වෙනවා. ඒතකොට රූප සඳහා ආයු කාලය චිත්තක්ෂණ 17යි මරණය චිත්තක්ෂණ 17කට පස්සේ මරණය සිද්ධ වෙනවා. ඒක පැහැදිලිනේ? නාම රූප. ඒක හරි. ඒක තමයි ක්ෂණික මරණය කිව්වේ. ඊළඟ සම්මුති මරණය කියලා කිව්වේ අපි සාමාන්‍ය ගහක් මැරනවායි කියලා අපි සම්මුතියෙන් කියනනේ ගහක් මැරුණා. ඒතර අපි මේ කතා කරන මරණය ගහට අදාළද? ගහට අදාළ නැහැ. අපි ඒ උනාට සම්මුතියේදී ගහක් මැරුණා කියලා කියනවා. අන්න එහෙම භාවිතා වෙලා අපි සම්මුතියක් ඇති කරන මෙන්න මේ ගහක් මෙහෙම ජීවී ස්වභාවය අපි සම්මුතියක් විදිහට පැලවෙලා පළ දරලාගේ මල් දරලා පරදරන කාලෙදී අපි ජීවි කාලය කියලා කියනවා. ඊට පස්සේ ඒක එහෙම නැතුව වේලිලා ගියපු අවස්ථාව අපි ගහ මැරුණා කියලා කියනවා. අන්නේ අර්ථයෙන් අපි මරණය භාවිතා කිරීම ඒක තමයි සම්මුති මරණය කියලා කිව්වේ. ඔන්න ඔක තමයි මරණ හතර. ඊට පස්සේ අපි කලින් මුණ ගැහුණා අපිට ආයුක්ෂය මරණය
කර්මක්ෂය මරණය, උභයක්ෂය මරණය සහ උපච්ඡේද මරණය කියලා ඒ කිව්වේ මෙන්න මේ මුලින් කියපු ජීවිතේන්ද්‍ර උපච්ඡේද මරණයේම ආකාර හතරක්. ඒ කියන්නේ භවයක අවසානයේ සිද්ධ වෙන මරණය නැවතත් ආකාර හතරකට එන්න පුළුවන්. ඒතර අපි මේකේ බෙදින විදිහට ආකාර දෙකකට ආයිත් බෙදා ගන්නවා. කාල මරණ සහ අකාල මරණ. කාල මරණ කිව්වේ අදාළ කාලයේදී මරණයටපත් වීම. කාලය කියලා කිව්වේ මොකද්ද? අපි කිව්වා දැන් ප්‍රතිසන්දි චිත්තය එනකොට ප්‍රතිසන්දිය යම් සත්වයක යම් භවයක ප්‍රතිසන්දිය ලබනකොට ප්‍රතිසන්දි කර්මයක් තියෙනවා. අපි ඒකට කියනවා ජනක කර්මය කියලා. ඒ ප්‍රතිසන්දියක් දෙනකොට ඒ ප්‍රතිසන්දිය දෙන්නේ එක කර්මයකින්නේ නේද? එක කර්මයකින් තමයි ප්‍රතිසන්දි කියන්නේ. අපි කර්ම කරපු බොහෝ ප්‍රමාණයක් තියෙනවා. අපි කොහොනේ කර්මත් ආයෙත් දෙකකට බෙදුණා මතකද? මොනවද? ඒ කර්ම වලින් ප්‍රමුඛත්වයේ එන්නේ කොහොමද? ඒක ඉතින් ඒ ප්‍රමුඛයි අපි ඒව කතා කරා. අපි පරණ පාඩම් දැන්. අපි එන්නේ කොහොමද කියලා කතා කරා කලින්. අපි කිව්වනේ කර්ම ආයෙත් දෙවර්ගයක් තියෙන මොනවද දෙක? ප්‍රතිසන්දි කර්ම සහ නැත්නම් ප්‍රතිසන්දි විපාක. කර්ම වලින් විපාක එන්නේ නේද? කර්ම වලින් විපාක එනවා. විපාක වර්ග දෙකයි මොනවද? ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක. ඔව්. මේ දෙකේ වෙනස මොකද්ද? ප්‍රතිසන්දි විපාක වලටින් පුළුවන් අලුත් භවයක උපද්දීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ප්‍රබල කර්ම. උපද්දීමේ හැකියාවක් තියෙනවා. ඉපදුනාට පස්සේ විපාක දීමේ හැකියාවක් තියෙනවා. උපද්දවන්නේ හැකියාවක් තියෙනවා. ඉපදුනාට පස්සේ විපාක දෙන හැකියාවක් දෙකම තියෙන ප්‍රතිසන්දි විපාක වල. ප්‍රවෘත්ති විපාක වල තියෙන්නේ ප්‍රතිසන්දිය දීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ අඩු ශක්තියෙන් අඩු කර්ම. කුසල අකුසල දෙකෙන් මේ හරි නේද? එතකොට ප්‍රවෘත්ති විපාක අපි ගැඹුරට යන්නේ අපි සාකච්ඡා කරා මේවා කලින්. එතකොට ඒ දෙආකාරය තියෙනවා. ඒකෙදී අපි කිව්වා ප්‍රතිසන්දිය දෙන්නේ එක කර්මයකින්. දැන් අපි කරපු කර්ම ගොඩාක් තියෙනවා. එක මොකක් හරි එක කර්මයක එක කර්මයක් තමයි ඉදිරිපත් වෙන්නේ ඒ භවයේ ප්‍රතිසන්දිය දෙන්න. හරිද? ඒතර ඒ දෙන කර්මයේ විපාකයක් විදිහට ප්‍රතිසන්දිය හම්බෙන්නේ නේද? ඒ කියන්නේ ප්‍රතිසන්දි චිත්තයේ කිව්වේ විපාකයක්. ඒතර ඒ කර්මයට අදාළව ජනක අපි කියන අදාළව ආයු ශක්තියක් දෙන කර්ම ශක්තියක් දෙන ඒ සත්‍යයට ඒ භවයේ ජීවත් වෙන්න. අන්න ඒකට අපි කිව්වා ජනක කර්මය කියලා. හරිද? ඒතර කර්මය ඊළඟට ආයු ඒ කර්මය ඒ දෙන ඒ ප්‍රතිසන්දි කර්මය නැත්නම් ජනක කර්මයට අදාළව ඒ පුද්ගලයාට හෝ සත්වයාට ජීවත් වීමේ කාලයක් නිර්ණය වෙනවා. හරිද? ඒ කාලය ඉවර වෙලා මරණයටපත් වීම ඒක තමයි ආයුක්ෂය මේ කර්මක්ෂය මරණය කියලා කිව්වේ. ඒ කර්මයක් ලබලා දෙනවා අර ප්‍රතිසන්දිය දෙනකොට කර්මයක් ලැබෙනවා. ඒ කර්ම ශක්තියක් තියෙනවා එතන. එයාට ඒකෙන් තීරණය වෙනවා කොච්චර කල් ඒ භවයේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා. කර්ම ශක්තිය යාගේ. ඒ කර්ම ශක්තිය අවසානයේ නම් එයා ඒ සියලු කල් ඒ දෙන කර්මයට අනුකූලව එයා ඒ කාලයේ ජීවත් වෙලා නම් ඒ කර්මය ඉවර වෙලා නම් එයා මරණයටපත් වෙන්නේ. අන්නේ මරණය කිව්ව මොකක් කියලාද? කර්මක්ෂය මරණය. කර්මය ඡය වුණා. හරි නේද? ඒක මේ ජීවිතේන්ද්‍රිය උපච්ඡේද මරණය එක වර්ගයක්. නැත්නම් කාල මරණය එක වර්ගයක්. ජීවිතේන්ද්‍රිය උපච්ඡේද මරණය වර්ග දෙකක් තිබුණා. කාල මරණය සහ අකාල මරණය කියලා. කාල මරණය කිව්වේ කාලය තුල අදාළ කාලයේ ජීවත් වෙලා මරණය සිද්ධ වීම. අකාලේ නෙවෙයි කාලයේ මරණය. ඒතර ඒ කාලයේ මරණය අර ප්‍රතිසන්දි ජනක කර්මයෙන් දීපු කාලයම යා ජීවත් වෙලා ඉඳලා ඒ කර්මය ඉවර වීම නිසා මරණයටපත් වුණා නම් අන්න ඒකට කිව්වා කර්මක්ෂය මරණය කියලා. ඒක කාල මරණ වලින් කාල මරණයක් ඒක.
ඊළඟට ඊළඟට ආයු ඉවර වෙලත් මැරෙන්න පුළුවන්. ඒ කියන්නේ එක එක දැන් මේ කාලේ නම් සාමාන්‍ය මිනිස්සුගේ ආයු කාලය අවුරුදු 100ක් විතර. 100ක් කියලා ගන්න පුළුවන් ආසන්න වශයෙන්. දැන් දැනට තියෙන තත් වලින් අපේක්ෂා සමනෙන් වෛද්‍ය විද්‍යානුකූලව ගත්තාම 70 ආසන්නයේ තියෙන්නේ ඇත්තටම. ඒ කියන්නේ මධ්‍යන්නේ විදියට ගත්තාම සාමාන්‍ය 70 ගණන් කියන්නේ 70 ආසන්නයේ 75 ආසන්නයේ මේ පිරිමි ගැහණුත් විදියට දෙකට බෙදෙනවා මේක. ගැහණුන් අය පොඩක් අඩුවෙන් තියෙන්නේ. සාමාන්‍ය 70 ගණන් තියෙන්නේ මධ්‍යනයක් විදියට. ධර්මානුකූල ගත්තාම අපි ඊට ටිකක් පළල් පරාසයක් ගන්නෙ අර වෛද්‍ය විද්‍යානුකූල ගන්නකොට මේක ටිකක් සංකෝචනය වෙනවා. කෙටි කාලයකට ගණන් හදලා බලනකොට මේක 70%කට වගේ අඩු වෙනවා. බුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ අවුරුදු 5000කට විතර පළල් වල තමයි මේක ගන්නෙ. එතකොට මේ කාලය පොදුවේ මුලයි අගයි එකට වැඩි වෙනකොට මේ පරාසය අපිට 100කට විතර ගත්ත කියලා වරදක් නැහැ. ඒ පැහැදිලි නේද ඒක? දැන් වෛද්‍ය විද්‍යානුකූලව මේ කාලයට අදාළව පරාසය පොඩි වෙනවා. පොඩි වේරකට අදාළව ගණනය කිරීම කරන්නේ. හැබැයි වෛද්‍ය මේ ධර්මානුකූලව ගත්තහම මේක පළල් වෙනවා. අපි බුද්ධෝත්පාද කාලයක් එකට ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ කාලේ අවුරුදු 5000ක් විතරනේ නේ. සාමාන්‍ය 2500ක් ගිහිල්ලා මේ කාලේ එකට අරගෙන තමයි ගණනය කිරීම කරන්නේ. ඒ ගණනය කිරීමේදී අපිට සාමාන්‍යයෙන් 100ක් කියලා ගන්න පුළුවන්. එතකොට අර ලොකු පරාසයක හරි නේද මේ වෙනස? දැන් පටලව ගන්න එපා විද්‍යාවයි ධර්මයයි අතර පටලව ගන්න එපා. මේක පරිස්සමෙන් පහද ගන්න ඕන. හරි නේද ඒක? එහෙම වෙනස තියෙන්න පුළුවන්. ඒ වෙනස නිවැරදි. ඒක පැටලීමක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. හරි නේද? හරි. එතකොට ඒ අදාළ ආයු කාලයක් තියෙනනේ. ඒ ආයු කාලය අවසන් වෙලා හැබැයි යාට කර්මය තියෙන්න පුළුවන් තව දුරට. මේ කාලෙදී ආයු අපේක්ෂා කාලයේ ඉඳලා මරණයටපත් වුණා නම් එයා ඒක මේ ආයුක්ෂේ මරණය. ආයුව අවසන් වෙලා මරණයටපත් වුණා. හරි නේද? ඊළඟට ඒ දෙක කාල මරණ කියලා ගන්න. ඊට අමතරව සමහර වෙලාවට ඊටාම කලාතුරකින් ඒ පුද්ගලයාගේ අර ජනක කර්මයෙන් ලබා දුන්නු කර්මයක් ඒ කාලේ තියෙන ආයු අපේක්ෂාවත් එක්ක ආයුව ජීවත් වෙන්න පුළුවන් කාලයක් දෙකම එකම විටක අවසන් වෙන්න පුළුවන්. අන්න එහෙම අවස්ථාවක් කලාතුරකින් තියෙන්න පුළුවන්. එහෙම ඒක අවස්ථාව අපි වෙනම නමකින් හඳුන්වනවා. ඒකට කිව්වා මොකද? උභයක්ෂේ මරණය. උභය කියන්නේ දෙකක්. දෙකම එක සැරේට නැති වුණා කියන එක. හරිද? ඒක උභයක්ෂේ මරණය. ඊළඟට අනිත් එක තමයි උපච්ඡේද මරණය කියලා කියන්නේ ඒ පුද්ගලයාට කර්මයක් තිබුණා, ආයුෂක් තිබුණා, මැදින් වෙනත් උපඝාතක කර්මයක් ඇවිල්ලා මරණයටපත් වුණා. අන්න ඒක උපච්ඡේද මරණය කියලා කිව්වා. එතකොට මෙතෙන්දී ඔය මරණ හතරනේ අපි කලිනුත් ඔය මරණ හතර තමයි මුණ ගැහුනේ. ඒ හතරම අයිති වෙන්නේ ජීවිතේන්ද්‍රිය උපච්ඡේද මරණයට. ඒකයි දෙකකට බෙදුවනේ අපි. දෙකකට බෙදුව එක. ඒ කියන්නේ ජීවිතේන්ද්‍රිය උපච්ඡේද මරණය දෙකකට බෙදුවා. මොකද කාල මරණය අකාල මරණය. හරිද? කාල මරණය අකාල මරණය. ඊට පස්සේ කාල මරණ අපි කිව්වා කීයක් තිබුණද? 3යි. ආයුක්ෂය මරණය, කර්මක්ෂය මරණය, උභයක්ෂය මරණය. අපිට මේ හතර අපි කලින් මුණ ගැහුණු 3ක් අහුණා. අකාල මරණ එකක් තියෙනවා. අකාල මරණයේ කාලය නෙවෙයි. ඒක තමයි මොකද්ද? අකාල මරණය මොකද්ද? උපච්ඡේද මරණය. හරි නේද? පැහැදිලිද? එතකොට ජීවිතින් උපච්ඡේද මරණය කිව්වේ භවයක් අවසානයේ වෙන මරණය. කාල මරණ අකාල මරණ කියලා දෙකකට බෙදුවා. කාල මරණය කියන්නේ ආයුක්ෂය මරණය, කර්මක්ෂය මරණය, උභයක්ෂය මරණය. අකාල මරණ කිව්වේ උපච්ඡේද මරණය. මේක අපි කලින් පහනක් ආකාරයෙන් උපමාවකින් අරගෙන අපි මේක පැහැදිලි කරගත්තා.
මේ විදිහට පහනක් තියෙනවා. මේකේ පහන් වැටියක් තියෙනවා මෙහෙම. පහන් වැටියක්. එතකොට පහනක් තියෙනවා, පහන් වැටියක් තියෙනවා. එතකොට අපි මේකුවේ මේ පහන නිවෙන්න පුළුවන් මේ වැටිය මේ වැටිය අවසන් වෙලා වැටිය මේ පිච්චිල ගිහිල්ලා වැටිය ඉවරයි. වැටිය ඉවර වෙලා පහන නිවෙනවා. ඒ මොකද්ද? ආයුක්ෂේ මරණය. ආයේ ආයුව ඉවරයි. ඒ වැටිය ඉවරයි, ආයු ඉවරයි, ආයු ඉවරලා මරණයටපත් උනේ ඒවා ඒක ආයුක්ෂේ මරණය. ඊට පස්සේ මේ වැටිය තියෙනවා තෙල් ටික ඉවර වෙලා මරණයටපත් වුණා. ඒ මොකද්ද? කර්මක්ෂේ මරණය. තෙල් කිව්වේ කර්මය. කර්මක්ෂේ මරණය. ඊට පස්සේ මේ දෙකම එකම අවස්ථාවේදී අවසන් වෙන්න පුළුවන්. මේ වැටියත් අවසන් වෙලා තෙලුත් එකම අවස්ථාවේදී අවසන් වෙලා මැරෙන්න පුළුවන්. ඒක මොකද්ද? උභයක්ෂිම. අන්නේ තුනම කාල මරණ තුන. හරිද? කාල මරණ තුන. ඊට පස්සේ අකාල මරණයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද? මේකේ වැටියක් තියෙනවා, තෙලුත් තියෙනවා, වෙනත් හුලඟක් ඇවිල්ලා ඒ අතරේදී මේක මේ වෙනවා. අන්න ඒ වගේ එකක් තමයි කියන්නේ උපඝාතක කර්මයක් මතුවෙලා අර ජනක කර්මයෙන් දුන්න කර්මය තිබුණා. තව ඉදිරියට යාට ජීවත් වෙන්න පුළුවන්. ආයුෂක් තියෙනවා තවදුරට. නමුත් මගදී වෙනත් කර්මයක් බලපෑමෙන් මරණයටපත් වෙනවා. හරිද? අන්න ඒක උපච්ඡේද මරණය. හරිද? ඒක උපච්ඡේද මරණය. හරිනේ? එතකොට ඒ මැදදී ආපු උපච්ඡේද කර්මය විපාකයේ වශයෙන් ගත්තාම ඒක ප්‍රතිසන්දි විපාකයක්ද ප්‍රවෘත්ති විපාකයක්ද? ප්‍රවෘත්ති කියලා එක පැත්තකින් උත්තරයක් දෙනවා. හරිද? ප්‍රවෘත්තිද ප්‍රතිසන්දිද? ඒ කර්මය මේ යම් මට්ටමකට තේරුණා නම් ඕන ඔක උත්තරේ දෙන්න පුළුවන් වෙනවා. ප්‍රශ්නේ දැන් මෙතෙන්දී අපි කිව්වනේ හුලඟාවනේ නේද? ඉස්සෙල්ලා වැටිය ඉවර වෙලා වැටිය අවසන් වෙලා මරණයටපත් වුණා. ඒක ආයුක්ෂයේ මරණය. තෙල් ඉවර වෙලා අවසන් වුණා මේ නිමුණා පහන නිමුණා. ඒක කර්මක්ෂයේ මරණය. මේ දෙකම එක සැරේට ඉවරුණා නම් අපි උභයක්ෂයේ මරණය කිව්වා. මුලගක් ඇවිල්ලා නිවුණා. ඒක උපච්ඡේද මරණය. එතකොට මේ උපච්ඡේද මරණය ආවේ අපි කිව්වා කලින් කතා කරා කර්මය අර 16 ආකාරයකට අපි සාකච්ඡා කරානේ. අපි කිව්වා ඒකට උපඝාතක කර්මය කියලා නේ. මැදදී ඇවිල්ලා මරණයටපත් වෙන වෙනත් කර්මයක. ඒ කියන්නේ ප්‍රතිසන්දි චිත්තයෙන් දීපු ජනක කර්මයක් එයාට තිබුණා. තව කර්ම ඒකෙන් දීපු කර්මය තිබුණා තව ජීවත් වෙන්න. හරිද? උපදින්න ද ප්‍රතිසන්දියේදී දීපු කර්මය. ඊට පස්සේ ආයුවත් ඒ කාලයට අදාළව ආයු කාලයක් තිබුණා. ඒ දෙකම තියෙද්දී වෙනත් කර්මයක් මතුවෙලා ඉවර වෙලා ඒ කර්මයේ මරණයටපත් වුණා. අපි කිව්වා ඒකට උපඝාතක කර්මය කියලා. කලින් මුල ගැහුණා. එතකොට ඒ කර්මය අපි කර්ම දෙකකට බෙදුවනේ. කර්මවල විපාක දෙකකට බෙදුවා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රශ්නේ තමයි ඒ ආපු උපඝාතක කර්මය ප්‍රතිසන්දි විපාකයක්ද ප්‍රවෘත්ති විපාකයක්ද? ප්‍රවෘත්ති විපාක කියලා උත්තරේ මොකද්ද? ඒ තර්කයක් හරි. නමුත් ප්‍රතිසන්දි විපාකයකින් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිසන්දි විපාකයේ දැන් ප්‍රතිසන්දියක දෙකමක් තියෙනවා. ප්‍රතිසන්දි දීමේ හැකියාවක් තියෙනවා. ප්‍රවෘත්ති විපාකයක් දීමේ හැකියාවක් තියෙනවා. තිබුණට එතන ක්‍රියාත්මක වුණේ ඒකේ තියෙන ප්‍රවෘත්ති විපාක හැකියාව තමයි ක්‍රියාත්මක වුණේ. ප්‍රතිසන්දි ආකාරය නෙමෙයි. දෙකම හරි දෙකම ඒක එන්න පුළුවන්. ප්‍රවෘත්ති විපාකෙන් විතරක් එන්නත් පුළුවන්. ප්‍රතිසන්දි විපාකෙන් එන්නත් පුළුවන්. හැබැයි ප්‍රතිසන්දි විපාකයට හැකියාවන් දෙකම තියෙනෝනේ. ඒකට තියෙනවා යම් භවයක උපත දීමේ හැකියාවක් තියෙනවා. ඉපදුනාට පස්සේ
මේ විපාක දීමේ හැකියාවක් දෙකම තියෙනවා. එතෙන්දී ක්‍රියාත්මක උනේ ප්‍රතිසන්දි දීමේ හැකියාවද ක්‍රියා මේ කොටසද නැහැ. ප්‍රවෘත්ති විපාක දීමේ ක්‍රියාව තමයි එතෙන්දී ක්‍රියාත්මක උනේ. ඒක පැහැදිලි නේද? ඇයි ප්‍රතිසන්දියක් කියන්නේ අලුත් භවයකනේ. කියන්නේ භවයක් අවසානයේදී තමයි ප්‍රතිසන්දිය දෙන්නේ. භවයක් අවසානයේදී ක්‍රියාත්මක වෙලා තමයි ප්‍රතිසන්දි ආකාරයේ ක්‍රියාත්මක වෙන්නේ. හරි නේද? පැහැදිලි නේද? දැන් විපාක ගත්තාම අපි කිව්වා මොනවද? ප්‍රතිසන්දි විපාක තියෙනවා, ප්‍රවෘත්ති විපාක තියෙනවා. හරිද? ප්‍රතිසන්දි විපාකයේ තියෙනවා මේ ගුණයන් දෙකම. ඒකේ ප්‍රතිසන්දි ගුණයක් තියෙනවා, මේ ප්‍රවෘත්ති ගුණයක් දෙකම තියෙනවා. මේකේ ප්‍රතිසන්දි ගුණය නැහැ. ප්‍රවෘත්ති ගුණය විතරයි තියෙන්නේ. එතකොට අතෙන්ට මේ උපච්ඡේද මරණය සිද්ධ වෙන්න ඉදිරිපත් වුණු කර්මය ප්‍රවෘත්ති ආකාරයෙන් යෙදුනේ. මෙතන යෙදුනේ ප්‍රවෘත්ති ආකාරයෙන්. ප්‍රතිසන්දියක් කියන්නේ මරුණට පස්සේ අලුත් භවයක ඒක මෙතනින් ආව වෙන්න පුළුවන්. මෙතනින් ආව වෙන්නත් පුළුවන්. හැබැයි මෙතනින් ආවට මේකේ මේ ආකාරය නෙවෙයි ක්‍රියාත්මක වුණේ මේ ආකාරයයි ක්‍රියාත්මක. දැන් පැහැදිලි නේද? මේ ආකාරයේ ප්‍රබල මේකේ. මේක ඉදිරිපත් වුණා වෙන්නත් පුළුවන්. මේක ඉදිරිපත් වෙන්න මේකේ මේ කෑල්ල තමයි එන්නේ. මේ කෑල්ල නෙමෙයි. මේ කෑල්ල එන්නේ භවයක් අලුත් භවයක උපදිනකොට තමයි මේක එන්නේ. හරි නේද? හරි. එතකොට අපි සාකච්ඡා කරා මරණ ටික අපි සාකච්ඡා කරානේ. එතකොට ජීවිතේන්ද්‍රිය මරණය ගැන අපි සාකච්ඡා කරගත්තා. සමුච්ඡේද මරණය කියලා කියන්නේ සමුච්ඡේද මරණය කියලා කිව්වේ අපි කිව්වා චිත්තසංතානයේ අවසානයේ. චිත්තසංතානයේ අවසානයේ කියලා කියන්නේ ආයෙත් උපතක් නැති මරණය. ඒ තමයි පරිනිර්වාණය. ඒක තමයි සමුච්ඡේද මරණය කියලා කිව්වේ. ඊළාට ෂණික මරණය අපි කතා කරා. ක්ෂණයක් දැන් හැම චිත්ත සිතක් සහ චෛතසිකයක් චිත්තක්ෂණයකට පස්සේ මරණයටපත් වෙනවා. ආයු කාලය චිත්තක්ෂණයයි කියලා අපි ඉගෙන ගත්තා. අන්නේ චිත්තක්ෂණයකට පස්සේ මරණයටපත් වෙනවා. අන්න ඒක ක්ෂණික මරණය. රූපයක් නම් චිත්තක්ෂණ 17කට පස්සේ මරණය සිද්ධ වෙනවා. ඒක ක්ෂණික මරණය. ඊළඟට සම්මුති මරණය කියලා කිව්වේ සම්මුතියෙන් අපි කිව්වා දැන් ගහක ජීවි ගහක් තිබිලා නැත්නම් පණ තියෙන ගහක් තිබිලා ඒ පණ තියෙන කිව්වේ මෙතන පණ තියෙන එකයි එතන පණ තියෙන එකයි දෙකක්. පටලවා ගන්න එපා. එතන රූප ටිකක් විතරයි තියෙන්නේ. හැබැයි ජීවි ස්වභාවයක් සහ මරණු ගහක් අපි වෙනම අඳුර ගන්නවා. මේක පණ තියෙන ගහ, මේක පණ නැති ගහක් කියලා. මේ ගහ මැරිලා, මේක මැරිලා නැහැ. මේ ගහ මැරිලා නැහැ කියලා අඳුර ගන්නවා. හැබැයි මෙතෙන්දි මේ කියන මරණය නෙමෙයි. එතකොට එතනදී මේ පැත්තේ රූප විතරයි තියෙන්නේ, නාම නැති බව අපි දන්නවා. එතකොට එතෙන්දී අර ක්ෂණික මරණය එතන තියෙනවා රූප වලට අදාළව විතරක්. චිත්තක්ෂණ 1000කට පස්සේ එන රූප වල මරණය එතනත් තියෙනවා. එතනත් තියෙනවනේ නේද? එතනත් තියෙනවා. එතකොට එතන නෑ ওই ජීවිතේන්ද්‍රිය උපච්ඡේද මරණය කියන එක එතන යෙදෙන්නේ නෑ. ඊට පස්සේ සමුච්ඡේද මරණය කියන එක එතන යෙදෙන්නේ නෑ. ක්ෂණික මරණය එතන යෙදෙන්නේ නැද්ද? ක්ෂණික මරණය යෙදෙනවා. එතන යෙදෙනවා. මොන කුමක් කරබයාද? රූප සඳහා විතරයි. නාම වලට නෑ. චිත්තචෛතසික එතන නෑ. ඊට පස්සේ ඒක තමයි සම්මුති මරණය කියලා කිව්වේ. ගහක් ජීවයේ ස්වභාවයේ තිබිලා මරණයටපත් වුණා. අපි කියනවා මරණයටපත් වුණා කියලා. සම්මුතියෙන් කියනවා මරණයක් සිද්ධ වුණා කියලා. සත්‍ය වශයෙන් මේ අර ජීවියෙක් මරණ ස්වභාවය නෙමෙයි එතන තියෙන්නේ. ඒක නිසා තමයි සම්මුති මරණය කියලා කිව්වේ. හරිනේ. අපි ඔන්න මරණ ටික අපි තේරුම් ගත්තා. ඊට පස්සේ අපි මේ මරණ සතිය වඩනවා. එතකොට අපිට පුළුවන් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙන්නේ ජීවිතය අනියතයි, මරණය නියතයි කියලා අපිට මරණ සතිය මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් මරණං කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඊට පස්සේ මරණං භවිස්සති ජීවිතින්ද්‍රියන්
උපජ්ජිස්සති කියලා මරණය මේ මෙනෙහි කරන්න පුළුවන්. ඒ ආකාරයෙන් අපිට මෙනෙහි කරන්න පුළුවන්. එහෙම මෙනෙහි කරලා අපි දන්නවා උපචාර ධානය වලට විතරයි මේ මරණ සතියේදී අපිට ළඟා වෙන්න පුළුවන්. ධානය ලබා ගන්න බෑ. ධානය ලබා ගන්න බෑ. උපචාර ධානය දක්වා විතරයි අපිට භාවනාව දියුණු කරන්න පුළුවන්. ඒතකොට එහෙම මරණ සතිය වඩලා අපිට උපධාර ධානය પ્રાપ્ત කරගන්න බැරි අවස්ථාවක අපි ඊළඟ පියවරට යනවා. ඒ අවස්ථාවේදී අපි ආකාර 8කින් අපි මේ අරමුණ මෙනෙහි කරනවා. කොහොමද? ඒ 8 තමයි වදක පච්චුපට්ඨානය, සම්පatti විපatti, උපසංහරණය, කායු බහුසාධාරණය, ආයු දුබ්බලය, අනිමිත්තය, අධ්‍යාන පරිච්ඡේදය, කන පරිත්තය කියලා ආකාර 8කින් ඒ අරමුණ මෙනෙහි කරනවා. තවදුරටත් අර අවස්ථාවේදී අපිට මේක හරියට මෙනෙහි වෙන්නේ නැහැ. හරියට අරමුණ ගන්න බෑ. හරියට අරමුණ ධාන උපචාර ධාන પ્રાપ્ત වෙන්න බෑ. බැරි කෙනෙකුට අපි ඊට වඩා ඊළඟ පියවරට අපි යනවා. වදක පච්චුපට්ඨානෙ. දැන් මේකෙදි කියන්නේ දැන් අපි දන්නවා අර නයි හතු මේකේ උපමාව දීලා තියෙන්නේ නයි හතු. නයි හතු යටින්නේ මතුවෙන්නේ පොළොව යටින්. මතුවෙනකොටම ඒ මතුවෙනකොට ඒකේ මුදුනේ තියෙන පස් පොඩ්ඩක් එක්ක තමයි උඩට එන්නේ. උඩ තියෙන පස් පොඩ්ඩක්. අර පස් යටින් එන්නේ මේක. ඒ වගේ නයි හතු උපදිනකොට අර පස් ටිකක් ඒකේ හත්ත මතු පිට තියෙනවා වගේ අපි උපදිනකොටම මරණය නියම වෙලා එන්නේ. මරණය නියම වෙලා එන්නේ. එතකොට අපි හැමතිස්සෙම හිතන්න ඕන වදකේ දැන් ඕන මොහොතක මරණය සිද්ධ වෙන්න බැරිද පුළුවන්ද? ඕනම මොහොතක මරණය සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි වදක පච්චුපට්ඨානය කියලා කියන්නේ වදකේ අපි බෙල්ල කපන්න අපේ හැමතිස්සෙම අපි ළඟින් ඉන්නවා. කොයි වෙලාවෙ හරි කපන්න අවස්ථාව ලැබෙනකන් කොයි වෙලාවෙ හරි අපි ළඟ ඉන්නවා මරණයටපත් වෙනවා කියලා අපි මරණයටපත් කරන්න ඒ වදකේ අපිත් එක්කම ඉන්නවා කියලා කියන්නේ අපේ ශරීරය ඇතුළේම වදකේ ඉන්නවා. තේරුණාද? අපිත් එක්කම ජීවත් ඈ? වදකයත් එක්කමයි උපදින්නේ. ඔව්. වදකයත් එක්කම තමයි අපි උපදින්නේ. කොයි මොහොතක හරි අපිට බෙල්ලට මරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අවස්ථාව ලැබුණු ගමන් මරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අන්න ඒ කාරණේ අපි මෙනෙහි කරනවා. අන්න ඒක තමයි වදක පච්චුපට්ඨානය කියලා කිව්වේ. ඒ ආකාරයෙන් අපි මේ මරණ සතිය තවදුරටත් අර ඉස්සෙල්ලා මරණම් කියලා විතරයිනේ අපි මෙනෙහි කරේ නේද? ඒක දැන් එහෙම එනකොට අපිට ඒක මදි. අපිට ඒකෙන් හරියට මේ ධානයට එන්න බැරි වුණා. උපචාර ධානයට එන්න බැරි වුණා. නැත්තම් සමාධියට එන්න බැරි වුණා. හොඳ සමාධියකට එන්න බැරි වුණා. එතකොට අපිට ඊට වඩා ගැඹුරට දැන් යන්න වෙනවා. ඒ සරල මට්ටම මදි අපිට. අන්න එතකොට අපි වදක පච්චුපට්ඨාන ආකාරයට මෙනෙහි කරනවා. වදකයේ අපි මරන්න අපි ළඟ ඉන්නවා කියලා මෙනෙහි කරනවා. අපෙන් නිතරම අපිත් එක්කම ඉන්න වදකයේ අවස්ථාව ලැබුණු ගමන් බෙල්ල කපන්න බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා මෙනෙහි කිරීම තමයි වදක පච්චුපට්ඨානය කියලා කිව්වේ. ඒක ආකාරයට අපි සාකච්ඡා කරා ගිය පාර. ඊළඟට සම්පatti විපත්ති. දැන් ඒකත් කරලා ඒකිනුත් අපිට උපචාර ධාන වලට પ્રાપ્ત වෙන්න බැරි නම් අපි ඊළඟ පියවරට යනවා. ඒ තමයි සම්පatti විපatti. ඒ කියන්නේ ඒකෙන් අපි මෙනෙහි කරනවා සියලු නිරෝගී බව ව්‍යාධි කෙලවර කොට ඇත්තේය. ඒ ආකාරයට අර සම්පatti නැති වෙනවා. සම්පත්තිය හැමදේම විපත්තියක් කෙලවර කොට තියෙන්නේ. සම්පත් ඔක්කොම විපත්ති කෙලවර කොට තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ නැතිවීමක් තියෙනවා. නේද? අන්න එහෙම සම්පත්තිය විපත්තියක් සම්පත්තියේ කෙලවරක් තියෙනවා. තියෙන සම්පatti සියල්ල. එහෙම නේද? ඔව් අපිට තියෙන මේ තරුණකම නැත්තම් ධනය මේ හැමදේම විපත්තියක් තියෙනව නේද? අවසානයක් තියෙනව නේද? විපත්තියක් තියෙනවා. අන්න එහෙම මෙනෙහි කරනවා. ඒ කියන්නේ විපත්තියේ නොබැඩෙන තාක්කල් සම්පත්තිය හොබනේය. අන්න සම්පත්තිය හොබවන්නේ
විපත්තිය එනකම් විතරයි. සම්පත්තිය තියෙන්නේ දැන් අපි හිතනෝනේ එහෙම නෑ මම නිරෝගී මට ලෙඩ හැදෙන්නේ නේද? මම තරුණයි. දැන් එහෙම හිතනෝ නේද අපිට? එහෙම සිතුවිලි එනවා අපිට ප්‍රශ්නයක් නෑ අපිට සල්ලි තියෙනවා අපිට බලය තියෙනවා ධන බලය තියෙනවා අපිට රැකියාව තියෙනවා ඈ හැදෙන්නේ නෑ හැදෙන්නේ නේද? එහෙම කියලා හිතනවා. එතකොට හැම ඒ ඕනම සම්පත්තිය විපත්තිය කෙලවර කොට තියෙනවා. ඒකේ ඉවරයක් තියෙනවා. අවසානයක් තියෙනවා. සරලව තේරෙනව නේද මේකේ? ඕනම සම්පත්තියක කෙලවරක් තියෙනවා. කෙලවරක් නැති සම්පත්තියක් නැහැ. හැම කෙනෙක්ම අපි හිතන්න වෙනවා එහෙමයි. ඒක තමයි සම්පත්ති විපත්තිය කිව්වේ ඒක. ඇට එහෙම මෙනෙහි කරනවා. දැන් ඒ ඇයි දැන් මෙහෙම කරනකොට දැන් අපිට හිතෙන්නේ අපේ යටින් සිතුවිලි මරණය හරියට අපිට සමාධියකට එන්න බෑ. අපිට හිතෙනවා අපි ශක්තිමත්. එහෙම කියලා හිතනව නේද? අන්න එතකොට අපිට එහෙම හිතන කෙනෙකුට නම් මෙන්න මේක තමයි හරියන්නේ. එක එක්කෙනාට මේක එක එක ආකාරයට තමයි යන්නේ. ඉතින් ඒක නිසා මේ එක එක විදියෙන් කරලා බලනවා හරියට මේක සමාධියකට එන්න. හරියට මේක වැටහෙන්න. මරණය හරියට වැටහෙන්නේ නැති නිසා එන්නේ නැත්තේ. සමාධිය නේද? හරියට මරණය වැටහෙන්නේ නැති නිසා තමයි සමාධියකට එන්නේ නැත්තේ. ඒතර ඒක හරියට වටහා ගන්න කෙනෙක් මෙහෙම හිතන කෙනෙකුට නම් අපිට කරන්න ඕනේ මේ ආකාරය තමයි. නේද? එයා සම්පatti තියෙන නිසා එයාට මරණය හරියට වැටහෙන්නේ නැහැ. අන්න ඒක නිසා එයාට කරන්න ඕන සම්පatti විපත්තිය. හරි නේද? ඉතින් අපි දන්නේ අපිට හරියට මොකද්ද මේ ඇතුලේ තියෙන කියන එක අපිට හරියට වැටහෙන්නේ නැහනේ. ඊළඟට මේක බැරිනකොට ඊළඟ එකට යනවා. අපි පදක පච්චුපට්ඨානය කරා ඒක හරිය මදි. ඊළඟ එකෙන් යම් දියුණුවක් වුණා මදි ඒ වුණාට. ඊළඟට යනවා සම්පatti විපත්තියට. දෙවෙනි එකට. ඊළඟට ඒකෙනුත් අපිට උපචාර ධානය પ્રાપ્ત වෙන්න බැරි නම් අපි ඊළඟ එකට යනවා. ඒ තමයි උපසංහරණය. උපසංහරණය කියලා කියන්නේ යසෝ මහත්වාදීන් සමන්විතව අන්‍යයන් හා සමග සමාන භාවයෙන් මරණය තමා කරේ එළවා ඒ විශේෂ පුද්ගලයන්ට තමාටද මරණය වන්නේ යනාදී වශයෙන් මරණය සීකිරීම උපසංහරණය වශයෙන් සීකිරීම. ඒ කියන්නේ අපිට වඩා උසස් අය එක එක ආකාරයෙන් ධනයෙන් බලයෙන් ඥානයෙන් ඒතර ඒ හැම ආකාරයෙන්ම අපිට වඩා උසස් අය බලලා ඒ අයටත් මරණය ඇවිල්ලා තියෙනවා. ඒ අයට ආපු නිසා අපිට එන එක අනිවාර්යයි කියන එක මෙනෙහි කිරීම තමයි උපසංහරණය කියලා කිව්වේ. ඒකත් ආකාර 7කින් අපි මෙනෙහි කරනවා. මොකද්ද? යසස් මහත්ව වශයෙන් යසස වැඩි අය. ඊළඟට පුණ්‍ය මහත්ව වශයෙන් පින වැඩි අය. තාම මහත්ව වශයෙන් තාම කිව්වේ වීරිය වැඩියෙන් අර්ධි මහත්ව වශයෙන් අර්ධිය වැඩි වශයෙන් ප්‍රඥා මහත්ව වශයෙන් ප්‍රත්‍යේක බුද්ධ වශයෙන් සම්‍යක් බුද්ධ වශයෙන්. හරිද? මේ හත් ආකාරයෙන් අපි මෙනෙහි කරලා ඒ අයටත් ඒ පුද්ගලයන්ටත් මරණය ආවනම් අපිට එන එක අනිවාර්යයි කියලා මෙනෙහි කිරීම. එතකොට අපි කිව්වා ඒකෙදි මේ මරණයට ලැජ්ජාවක් බයක් නැහැ. කිසිම බයක් නැහැ. ඇයි? අර බුදුරජාන් වහන්සේ වගේ ඉතා ශ්‍රේෂ්ඨ මේ ලෝකේ විශ්වයේම ඉන්න ඒ තරම් ඒ වගේ මිනිසෙක්නේ අපි මිනිසෙකුට ඒ වගේ මහෝත්තමයෙකුට ඒ වගේ මහෝත්තමයක් කෙරෙහි යන්නත් මේ ලැජ්ජාවක් නැහැ මේ මරණයට. බයක් නැහැ මේ මරණයට. නේද? ඒ වගේ එකක් තමයි මේ මරණය කිව්වේ. ඉතින් එහෙමනම් අපි කවුද? අපි කෙරෙහි එන එක අනිවාර්යයි කියලා මෙනෙහි කිරීම තමයි උපසංහරණය කියලා කිව්වේ. ඒක ආකාර 7කින් අපි මෙනෙහි කරනවා. අපි ඒකත් සාකච්ඡා කරා. ඒතර අද පාඩමට අපි දැන් එනවා. ඒක තමයි කාය බහු සාධාරණය. අපි පාඩමට යනවා. මේ ශරීරය මේ කියන්නේ අභිධර්මාර්ථ ප්‍රදීපිකා ග්‍රන්ථයේ දෙවනි කාණ්ඩයේ 517 වෙනි පිටුව 4 වෙනි කාරණය කාය බහු සාධාරණය. මේ ශරීරය අන්‍ය වූ බොහෝ සත්‍යයන්ට සාධාරණයයි යනාදී වශයෙන් සිහි කිරීම කාය බහු සාධාරණ වශයෙන් මරණය සිහි කිරීම නම් වේ.
කියන්නේ මේ ශරීරය අන්‍ය වූ බොහෝ සත්‍යයන්ට සාධාරණයි. පළමු කොට මේ කය 80 කුලයක පණුවන්ට සාධාරණයි. ඒ කියන්නේ මේ ශරීරය ඇතුලේ 80 කුලයක්, කුල 80ක් පණුවෝ ඉන්නවා. හරිද? ඔවුන් අතුරෙන් සිවිය ඇසුරු කළ පණුවෝ සිවිය කා දැමති. එසේම සම්මස් නහර ඇට ඇටමිදුළු ආදී ඇසුරු කළ පණුවෝ ඒ සම්මස් ආදී කා දමති. ඔව්හු එහිම උපදිති. ඒගොල්ලෝ ඒ ශරීරය ඇතුළෙම ඉපදිලා එහිම ජරාවට ඒකෙම මේ වයසට ගිහිල්ලා ඒකෙම මිය යනවා. එහිම මල මුත්‍ර කරදි. මල මුත්‍ර කරන්නේ මේ කය ඇතුළෙම තමයි. එයම ඔවුන්ට තිඹිරිගේද, ගිලන්හලද, සොහොනද, වැසිකිළියද, කෙසිකිළියද වෙති. නොඒක ඇතුළේ තමයි යාගේ ඔක්කොම වැඩ ටික කරන්නේ ඒක. නේද? ඔවුන්ගේ ප්‍රකෝපයෙන් මරණයටද පැමිණෙති. එපරිද්දෙන්ම අධ්‍යාත්මික වූ නොඑක් සිය ගණන් රෝගයන්ටද බාහිර වූ මරණයට ප්‍රත්‍ය වූ සර්ප, ගෝනුසු ආදීන්ටද මේ ශාරීරිය සාධාරණයි. බාහිරින් අර ඇතුලෙන් කිව්වේ බාහිරින් ගත්තාම සර්පයෝ, ගෝනුස්සෝ, පත්තෑයෝ නේද? ඒගොල්ලන්ට සාධාරණයි කියන්නේ ඒගොල්ලන්ගෙන් අපිට විපත් ලැබෙනවා. විපත් සිදු වෙනවා. යම්සේ සතරමන් සංධියේ තබන ලද ඉලක්කෙහි ශරය, තෙබය, අඩයටිය, පහනය යනාදිය වැදගන්නේද? මේක ශරය කිව්වේ ඊතලයට, තෙබය කිව්වේ හෙල්ලට. තෙබය කියන්නේ හෙල්ල. මේ අඩයටිය කියන්නේ මම හිතන්නේ හෙල්ල වගේ එකක් මට වෙන්න ඕන. පහනය කියන්නේ පහනකව ගලට. ගල් වලටත් පහන කියලා කියනවා. යනාදිය පාෂාණය කියන එක. වැදගන්නේද එපරිද්දෙන්ම කයෙහිද උපද්‍රයෝ වැදහෙති. හරිද? ඒතර ඒවා වදින්නේ කොහොමද? මේ කයෙත් ඒ වගේ උපද්‍රයෝ උත්පාදනය වෙනවා. මේ කය ඒ උපද්‍රවයන්ගේ පැමිණීමෙන් මරණයටද පැමිණේ. එහෙයින් භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළහ. හරිද? මහණෙනි, මේ සස්නෙහි මහානතෙම දවස නික්මුණු කල්ලි රාත්‍රිය නැවත ආකල්ලි මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරන්නේය. මට මරණයට ප්‍රත්‍ය බොහෝය. මට මරණය සිද්ධ වෙන්න හේතුන් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි මෙනෙහි කරන්න ඕනේ මේ විදිහට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණුන්ට ස්වාමින් වහන්සේලාට මෙහෙම මෙනෙහි කරන්න. අපිටත් එක්ක කියන්නේ අපිට මරණයට හේතු වෙන්න ප්‍රත්‍ය බොහෝයි, හේතුන් බොහෝයි. සර්පේ හෝ මා දහන්නේය. ගෝනුස්සෙක් හෝ මා දහන්නේය. පත්තෑයෙක් හෝ මා දහන්නේය. එයින් මාගේ කාලක්‍රියාවද වන්නේ. ඒකෙන් මරණයටපත් වෙන්න පුළුවන්. මට ඒ අන්තරාය වන්නේය. পায় පැකිල හෝ වැටෙන්නේ. পায় පැකිල වැටෙන්න පුළුවන්. මා විසින් කන ලද ආහාරය හෝ නොදිරන්නේය. ආහාරයෙන් මරණයටපත් වෙන්න පුළුවන්. මට ශස්ත්‍රක වාතයෝ හෝ කිපෙන්නේය. ඔය කියන්නේ ඇතුලේ වාත වාපෙප්සිම් සෙම් කිපිලා මරණයටපත් වෙන්න පුළුවන්. ඒ පැකිලීම් ආදියන්ගේ වශයෙන් මාගේ කාලක්‍රියාව වෙන්නේ මේ ආකාරයෙන් ඕනම ආකාරයකින් මරණයටපත් වෙන්න පුළුවන්. මට එය ශාස්ත්‍රීය ශාසනයේ මනස්කාරයට අන්තරාය වන්නේය. ඒ කියන්නේ අපි මේ ශාසනයේ පැවැත්ම නැත්නම් ශාසනයේ එතකොට ඒ කියන්නේ මේ ශාසනයට මනස මනස යොමු කිරීම සඳහා ඒකට අන්තරායක් වෙනවා. ඒ කියන්නේ මේක මේකට කියන්නේ අප්‍රමාද වෙන්න කියලා කියන්නේ මේ නේ. අප්‍රමාද වෙන්න කියන්නේ ඕන වෙලාවක මරණය සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අප්‍රමාදී බව කියන මේ බුද්ධ ශාසනයේ මේ පිළිවෙත එක වචනයකින් කියනවා නම් අප්‍රමාදී බව කියන එක තමයි එක වචනයකින් කියනවා නම් කියන්න වෙන්නේ. අප්‍රමාද වෙන්න ඕන. ප්‍රමාද වෙලා බෑ. අප්‍රමාදී බව තියෙන්න ඕන. මෙසේ කාය බහු සාධාරණ වශයෙන් මරණය සිහි කළ යුතුය. එතකොට කාය බහු සාධාරණ මේ කය බොහෝ අයට සාධාරණයි. ඒ නිසා මේ මරණය ඕනම වෙලාවක
සිදු වෙන්න පුළුවන් නේද? ඒක හරිය නේද? ඇතුලේ පණුව ඉන්නවා, ඒ අයකින් වෙනවා ඔය වෙනත් රෝගී තත්ත්ව, ආහාර, බාහිරින් වෙනත් සත්තුන්ගෙන්, වෙනත් මිනිසුන්ගෙන්, වෙනත් පුද්ගලයන්ගෙන් උපද්‍රව සිද්ධ වෙලා මේ මරණය ඕනම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. අන්න එහෙම ආකාරයෙන් මෙනෙහි කිරීම අපි කියනවා කාය බහු සාධාරණය. ඒකට අපි දැන් සාකච්ඡා කරා වදක පච්චුපට්ඨානය, ඊට පස්සේ මොකද? සම්පatti විපත්තිය, ඊට පස්සේ උපසංහරණය, ඊට පස්සේ කාය බහු සාධාරණය. එතකොට හතරක් අපි සාකච්ඡා කරා. ඊට පස්සේ ආයු දුබ්බලය. පස්වෙනි එක ආයු දුබ්බලය. ආයුෂයාගේ දුර්වල බව සිහි කිරීමෙන්ද මරණය සිහි කළ යුතුය. ආයු කාලයේ දුර්වල බව. සත්‍යයාගේ ආයුෂය දුර්වලය. බල නැත්තේ ජීවිතය ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ පවතී. එසේම ඉරියව් පිළිබඳවද පවතී. මහා භූතයන් පිළිබඳව පවතී. ශීතෝෂ්ණ පිළිබඳවද පවතී. ආහාර පිළිබඳවද වෙයි. මේ ආයුෂය ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ සමව පවත්නා තාක්කල් පවතී. පිටතට නිකුණු නාසිකා වාතය ඇතුළට නොවදනා කල්ලිද ඇතුළට වන් වාතය පිටතට නොනික්මුණු කල්ලිද සත්‍යා මලේ නම් වේ. සතර ඒ කියන්නේ ඇතුළට ඇතුළුණු වාතය පිටට නොවන අවස්ථාවක් අපි කියනවා මරණය සිද්ධ වුණා කියලා. සතර ඉරියව්වන්ගේද සම පවත්නා කල් ජීවිතය පවතී. එක්තරා ඉරියව්වක් වනාහි අධික වූ ආයු සංස්කාරයෝ සිනෙන්නා. එක ඉරියව්වක අධික වුණොත් එහෙම ආයු සංස්කාරයන් සිදෙන්න පුළුවන්. සීතෝෂ්ණාදීන්ගේද සමව පවත්නා තාක් කල් ජීවිතය පවතී. අධික ශීතයෙන් හෝ අධික උෂ්ණත්වයෙන් හෝ මඩනා ලද්දේ ජීවිතය විනාශ වේ. ඒ කියන්නේ මේ ශරීරය හරි සමතුලිතතාවයක පවතින දෙයක්. ඒක උෂ්ණත්වය නම් වැඩි වුණත් හානි මේ මරණයටපත් වෙන්න පුළුවන්. අඩු වුණොත් ඒත් වෙන්න පුළුවන්. එතකොට ඉරියව් වුණත් ඒවා අර නියමිත ආකාරයට ඒ ශරීරයේ පවත්වා ගැනීමට අවශ්‍ය වෙන ආකාරයට නොපැවැත්වුවොත් ඒක නිසා මරණයටපත් වෙන්න පුළුවන්. මහා භූතයන්ගේ වෙනස් වීමෙන් වෙන්න පුළුවන්. මහා භූතයන්ගේද සමව පවත්නා තක්වල් දිව පවතී. ඒක සමව පවතින්න ඕන. ඒ කියන්නේ ශරීරයට පවතින්න පුළුවන් තියෙන විදියක් තියෙනවා, ආකාරයක් තියෙනවා. ඒවා සමව පවතිනකන් තියෙනවා. වෙනස් වුණ ගමන් නැති වෙන්න පුළුවන්. පඨවි ධාතුවගේ හෝ ආපෝ තේජෝ වායෝ ධාතුවගේ හෝ මේ යම් කිසි එකක්හුගේ කෝපයෙන් බල සම්පන්න පුද්ගලයෝද පඨවි ධාතුවෙන් තදව ගිය කය ඇත්තෝද ආපෝ ධාතු කෝපයෙන් වන අතිසාරාදීන්ගේ වශයෙන් හෝ තෙත්ව ගිය කුණු කය ඇත්තෝද කුසෙහි කර්මජ තේජෝ ධාතුව කිපීමෙන් මහා දාහයෙන් පීඩිත වූද වාත කෝපයෙන් සිඳුන ලදද සන්ධි බන්ධන ඇත්තෝද ජීවිතක්ෂයට පැමිණෙති. ඒ කියන්නේ දැන් පඨවි ධාතුව අධික වෙන්නත් බෑ, උඩ වැඩි වෙන්නත් බෑ, අඩු වෙන්නත් බෑ. ආපෝ තේජෝ වායෝ කියන ඒ හැම ධාතුම එහෙමයි. ඒක සමව තියෙන්න ඕන, ශරීරයක තියෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණ සමව පවත්වා ගන්නවා කියන්නේ ඒක. ඒ අදාළ ඒ தত্ত্ব වෙනස් වුණොත් මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒකට හරි අමාරු වැඩක් මේක නේද? තේරෙනව නේද? කොච්චර අමාරුද කියලා මේක සමතුලිත කීයක් මේව සමතුලිත කරගෙන ඉන්නද? දුදාන කමනිසා ඔහේ ඉන්නේ ඇති. ඒක ගැන හිතාගෙන නැති නිසා. ඔව්. ඉන්න බෑනේ දැන්. ඉන්න හැකි නෙමෙයි, ඉන්න බෑ එහෙම. හිතුවොත් ඉන්න පුළුවන්. හිතුවේ නැති වෙනොත් ඉන්න බෑ කියලා කියන්නේ මේ. ඒව ගැන හිතන්න වෙනවා. හිතුවේ නැති වෙනොත්
ඉන්න බෑ කියලා කියන්නේ ඉන්න බෑ කියලා කියන්නේ ඉතින් අපිට අපේ ඇතුලේ මේක විනාශය සිද්ධ වෙනවා අපි දන්නේ අපි තුමු උදාහරණයක් විදිහට දැන් දියවැඩියාව තියෙන කෙනෙක් ඒ ගැන අවධානය දෙන්නේ නැහැ. ප්‍රෙෂර් තියෙන කෙනෙක් ඒක අවධානය දෙනවා. මේ වෛද්‍ය විද්‍යාවට මේක හැරෙව්වොත් අපිට නිකන් තේරෙන ඒකනේ. මම මේ ඇතුලේ පටවිය ආපෝ තේජෝ වායෝ කියන එක අපිට ටිකක් වැටහෙනවා අඩුයි වගේනේ නේද? ඒක පොඩ්ඩක් විද්‍යාව පැත්තට හරවගත්තොත් මේක සමබරව පවත්වනවායි කියන්නේ මොකද්ද මේ? සරලව අපි දැනට කියන්නේ දියවැඩියාව හරියට පාලනය කරගන්න ඕන කියන එකයි මේ වෙනම කිව්වොත් කියන්නේ. නේද? ප්‍රෙෂර් හරියට පාලනය කරගන්න ඕන. ඒක ඒ වෙනුවෙන් ක්‍රියා කරලා ඒකට කියන ක්‍රමවේදය ඒක කරන්න ඕන කියන එකයි මේ කියන්නේ වෙන විදියක කිව්වොත්. ආහාර පිළිබඳ හොඳ පිළිවෙතක්. ඒ කියන උපදේශක් තියෙනවා. ඒ උපදේශ හොඳ පිළිවෙතක් අනුගමනය කරන්න ඕන කියන එකයි මේ කියන්නේ. නේද? ඊට පස්සේ ඒ වගේම ව්‍යායාම ආදීන්ගෙන් දවසකට යම් තියෙනවා. ඒ කරන උපදේශ ඒ පිළිපදින්න කියන එකයි මේ කියන්නේ. නිින්ද අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න කියන එකයි මේ කියන්නේ. දෛනික වැඩ කටයුතු කිරීමේදී නිවැරදි ඉරියව්ව භාවිතා කරන්න ඕන කියන එකයි මේ කියන්නේ. නිවැරදි රිද්මය භාවිතා කරන්න ඕන කියන එකයි මේ කියන්නේ. නේද? ඔය වතුර හරියට බොන්න ඕන කියන එකයි කියන්නේ. අවශ්‍ය ජල ප්‍රමාණය ශරීරයේ සපයන දැන් වෛද්‍ය විද්‍යාත්මක ගත්තාම සාමාන්‍යයෙන් ඇඟේ බරෙන් 60ක් ජලය තියෙන්නේ. ඒ ජලයෙන් සාමාන්‍යයෙන් වැඩි හිටියෙක් නම් කිලෝ 70ක් බර කෙනෙක් නම් මේ මිලිලීටර් 100ක් යනවා එළියට දවසකට. මුත්‍රාත් එක දාඩියත් එක අසුචිත් එක්ක කෙලට සෙමත් එක්ක. ඒතර ඒ යන ටික දාන්න ඕන. සමහරවිට දැන් මතක් වුණා වතුර බොන්න නේ. ඔව්. නේද? ඒ යන ටික දාන්න ඕන. යන ටික දාන්න ඕන. එතකොට දවස් ඇතුළත ලීටර් 2.5ක් එළියට යන දවසට ඒ 2.5 දාන්න ඕන. ඒක තමයි මේ කියන්නේ. මොකද වතුර කිව්වේ? ආපෝ වතුර කිව්වේ ආපෝව. එතකොට ආපෝව සමතුලිත වෙන්න ඕන. මොකද මේ කියන්නේ? වතුර බොන්න කියන්නේ වතුර අවශ්‍ය ප්‍රමාණය සපයන්න ඕන. ඒක වැඩි වෙන්න ඕනද? නෑ වැඩි වෙන්නත් බෑ. වැඩි වෙන්නත් බෑ, අඩු වෙන්නත් බෑ. ඒක තමයි මේ කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ටික මේ සමතුලිත කරන්න කියන්නේ මොකද්ද මේ? ඔය මං කිව්ව ටික කියන්නේ මේ. හරි නේද? ඒක දැන් අපි ගලප ගන්න ඕනේ දැන් අපිට මේ අපි කොහොමද කරන්නේ කියලා. ඒක තමයි මේ කිව්වේ. දැන් මේක සමතුලිතව පවත්වක දැන් ඕක අතෑරලා දැන් ඕක මතක් කර හිටියොත් තමයි කරදේ ඕක අමතක කරලා හිටියාම හරියයි කියලා. එතකොට හරියයිද? නැහැනේ. එහෙම බෑනේ. දැන් නිරෝගීකම ඕනේ නැද්ද අපිට? ඕනේ නැද්ද? ඇයි මොකටද ඕන? වැඩක් නැහැනේ. මොකටද නිරෝගීකම? අපි මේ බණ ටික කියලා ඒ ටික කරාම හරියනේ ඉතින්. අසල දෙවුනොත් ඉන්නොත් බඩ ටිකක් කරන්නේ කි මනුස්සයන් වෙලවුනොත් මොකක්ද කරන්නේ? ඔව්. ඒ කියන්නේ ආයු කාලේ අඩු නැහැ කියන්නේ අපිට මේකත් මග ඇරුණා නේද? දැන් අපි මේ ඉන්නේ හොඳ තැනක. නේද? ඒකට අපිට මේක මග ඇරුණොත් නිරෝගීකම උනොත් තව අල්ලගෙන යන්න පුළුවන්. තව අපිට දහම අල්ල ගන්න පුළුවන් තව. අපි මේක නිරෝගීකම අතහැරියොත් මොකද වෙන්නේ? ආයු කාලය අඩු වෙනවා. ආයු කාලය අඩු වුණොත් අපිට අයිත් දහම මග ඇරුණ වෙනවා. නේද? ඒතර අපිට මේ යන ඉලක්කය නිවනට යන්න නිරෝගීකම අනිවාර්යයි. අවශ්‍යයි. අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. එතකොට අපි ඒ කියන පිළිවෙතොත් නිරෝගීකමත් රැක ගන්න අවශ්‍ය වෙන ඒ කාරණා ටික පිළිපදින්න ඕන. ඒක විද්‍යානුකූලව පිළිපදින්න ඕන. පිළිපදලා නිරෝගීකමත් රැකගෙන තමයි මේ ගමන යන්න වෙන්නේ. හරි නේද? හරි. පැමිණෙති සුදුසු කල්ලි කොතරද අපි කිව්වේ ආපෝ ධාතු කෝපයෙන් වන අතිසාරාදීන්ගේ වශයෙන් හෝ තෙත්ව ගිය කුණු වූ කය ඇත්තෝද කුසේහි කර්මජ තේජෝ ධාතුව කිපීමෙන් මහා දාහයෙන් පීඩිත වූෝද වාත කෝපයෙන් සිඳුන ලද සංදි බන්ධන ඇත්තෝද දීවිතක්ෂයට පැමිණෙති. ඒ ටික තමයි කිව්වේ අපි මේ අපිට දැනට වැටහෙන විදිහට තමයි මේක පැහැදිලි කරගත්තේ අපි. සුදුසු කල්ලි කබලින්කාර ආහාරය ලබන්නේ නම් ජීවිතය පවතී. ආහාරය නොලබන්නාහට ජීවිතය පවත්වාගත නොහැකි වේ. මෙසේ ආයු දුර්වලතා වශයෙන්ද මරණය සිහි කළ යුතුය. හරිද? ආයු දුර්බලය. ඒක තමයි ආයුව දුර්බලයි. ඒ කියන්නේ ආයුෂය කියන එක දුර්වලයි කියන එක තමයි කියන්නේ.
ඒ කියන්නේ අපිට කෙටි අපි පොඩි ආයු කාලයක් ඉන්නේ කියන එක මෙනෙහි කරනවා. ඒක තමයි ආයු දුබ්බලය කියලා කිව්වේ. ඊළඟට අපි ඊළඟට යනවා අනිමිත්තය. කාලාදී වශයෙන් ව්‍යාවච්ඡේදනේ රහිත බව සංඛ්‍යාත වූ අනිමිත්ත වශයෙන් සලකා මරණය සීකල යුතුය. කාලාදී වශයෙන් ව්‍යාවච්ඡේදනේ රහිත බව සංඛ්‍යාත වූ නිමිත්ත වශයෙන්ද සලකා මරණය සීකල යුතුය. සත්ව ලෝකෙහි සනිටුවන් නැති දැනගත නොහැකි කරුණු පසකි. නම් ජීවිතයේ ව්‍යාධි මරණ කාලය ශරීර නික්ෂේපය ගතිය යන කරුණු පසය. නිමිත්තක් නැති බව අනිමිත්තය. අපි බලමු ඉස්සරහට ගිහලා. පළමු කොට ජීවිතය මෙපමණ කාලයක්ම ජීවත් විය යුතුය. මෙයින් ඔබෙහි ජීවත් නොවිය යුතුයයි සනිටුවන් කළ නොහැකි බැවින් අනිමිත්තය. දැන් අපිට පුළුවන් ද මේ කාලේ අපි ජීවිතේයි ඉන්නේ අපි කියලා එහෙම නිර්ණයකට එන්න පුළුවන්ද? බෑ. ඒක නිසා එහෙම නිමිත්තක් ගන්න බෑ. මේ කාලේ මම හිටියාම ඇති මෙතනින් පස්සේ මං ඉන්න ඕනේ නැහැ කියලා එහෙම නිමිත්තක් ගන්න බෑ. ඒක නිසා ඒක අනිමිත්තයි. සත්වයෝ කලල අවස්ථාවේහිද මැරෙති. අර්බුද අවස්ථාවේහිද මිය යති. කල්ල කියන්නේ මුලදිම අර අපි කියන මොරයුලා කියලා. ඒ කියන්නේ අවයව කියලා කිව්වේ අර්බුද කියලා කිව්වේ. දැන් මුලදිම කලලය හැදිලා යම් සෛල කීපයක් මට්ටමක තියෙනවා. එතකොට අර්බුද කියලා කියන්නේ එකෙන් වර්ධය. සත්‍යය මිකල්ලිද මිය යුතුය. අන්‍ය කාලයන්හි මිය යුතු නොවේ. එතකොට එහෙම කියන්න බෑනේ නේ. ඒක නිසා අනිමිත්තය කියලා කියනවා. කාලය අනුව කාලයට අනුරූපවත් අපි නිමිති ගන්න බෑ. ඒ නිසා අනිමිත්තය කියලා කියනවා. ඊළඟට දේහ නික්ෂේපයද මිය යන්නවුන්ගේ දේහය මෙතනම වැටිය යුතුය. අන් තැනෙකි නොවැටිය යුතුයයි ව්‍යවස්ථා රහිත බැවින් අනිමිත්තය. මෙතනම වැටෙනවා කියලා ගන්න බෑ. අතන වැටෙන්නේ බෑ. එහෙම කොන කියන්න බෑනේ. අපි ඉන්න තැන කොහේ මරණය සිද්ධ වෙයිද කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒක නිසා ඒකට අපි කියනවා දේහ නික්ෂේපය කියලා. ඒක නිසා ඒක නිමිත්තක් ගන්න බෑ. ස්ථිර නෑ. ඒ අදහස ස්ථිර නෑ. ඒක නිසා අපි දේහ නික්ෂේපය කියලා කියනවා ඒකට. ඇතැම් සත්වයෝ ඇතුළු ගම උපන්නේය. ගමින් පිටත්ිද ආත්මභාවයේ හේයි. ඒ කියන්නේ ගම ඇතුළේ ඉපදිලා පිට මැරෙන්න පුළුවන්. ගමින් පිට ඉපදිලා ඇතුලේ මැරෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ තමන්ගේ ගමේ ඉපදිලා පිට කොහේ හරි ගිහිලා මැරෙන්න පුළුවන්. පිට ඉපදිලා ගමට ඇවිල්ලා මැරෙන්න පුළුවන්. එසේම ගොඩ උපන්නවුන්ගේ ආත්මභාවය දියෙහි උපන්නවුන්ගේ ආත්මභාවය ගොඩෙහිද වෙන්න පුළුවන්. මෙසේ නොඑක් ප්‍රකාරයෙන් ආත්මාවය එළන්නේ. අන්න ඒකට අපි කියනවා දේහ නික්ෂේපය. දේහය හෙලෙන්න පුළුවන් ඕනම විදියකින් දේහය නැති වෙන්න පුළුවන්. නැත්නම් මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒක අපි කියනවා දේහ නික්ෂේපය කියලා. නික්ෂේපය කියන්නේ තමයි වැටෙනවා කියන එක නේ. දේහය ශාරීරිය වැටෙනවා කියන අර්ථය තමයි දේහ නික්ෂේපය කියලා කියන්නේ. නැති වෙනවා කියන අර්ථය මේ කියන්නේ. ගතිය ඊළඟ එක තමයි ගතිය. අනිත් අනිමිත්තය තමයි ඊළඟ අනිමිත්තය තමයි ගතිය. මේන් චුත වූ විසින් මෙහිම ඉපදිය යුතුය. අන් තැනක නොඉපදිය යුතුයයි. මෙසේ සනිටුහන් නොකළ හැකි බැවින් අනිමිත්තය. කියන්නේ මෙහෙන් අපි මනුස්ස ලෝකෙන් චුත වෙලා ආයෙත් මනුස්ස ලෝකෙන එනවා කියලා එහෙම නිමිත්තක් තියෙනවද? නැහැ. එහෙම නිමිත්තක් නැහැ. ඒව වෙන ඕන තැනක උපදින්න පුළුවන්. ප්‍රතිසන්දිය ලබන්න පුළුවන්. ඒක නිසා ගතිය වශයෙන් අනිමිත්තයි. නිමිත්තක් ගන්න බෑ. හරියට මෙතෙන්ට මෙනවා කියලා එහෙම නිමිත්තක් ගන්න බෑ ගතිය. ගතිය කිව්වේ මනුස්ස ගතිය, තිරිසන් ගතිය, പ്രേත ගතිය, නිරයට යන්න පුළුවන්. ඊළඟට දේව ගතිය, දිව්‍ය එහෙම ගති තියෙනවනේ නේද? මතකද? මේ ගති කතා කරා. එහෙම ගතියෙන් යන්න පුළුවන්. ඒක ස්ථිර නැහැ.
එතකොට අපි මේ අනිමිත්ත වශයෙන් ජීවිතය ව්‍යාධිය කාලය දේහ නික්ෂේපය ගතිය මෙන්න මේ ආකාර හතරෙන් අනිමිත්තයි නිමිත්තක් ගන්න බෑ ඒක නිසා මෙසේ අනිමිත්ත වශයෙන් මරණය සීකල යුතුයි හරිද ඒ තමයි අනිමිත්ත වශයෙන් ඊළඟ අධ්‍යාන පරිච්ඡේදය අධ්‍යාන පරිච්ඡේදය ඊළඟට යනවා අපි එනම් ජීවිත කාල පරිච්ඡේදයයි ඒ කියන්නේ ජීවිත කාල පරිච්ඡේදය මෙකල මනුෂ්‍ය ජීවිතයේ මෙතෙක් කල පැවතිය යුතුයයි කාල පරිච්ඡේදයක් නැත බොහෝ කල ජීවත් වේ නම් අවුරුදු 100ක් හෝ ජීවත් වේ එයට වැඩි වූහොත් ස්වල්පයක් වැඩි වේ එහෙයින් භාගතුන් වහන්සේ මෙසේ වදාළහ මහණෙනි මිනිසුන්ගේ මේ ආයුෂ අල්පය පරලොව යා යුතුය කුසල් කටයුතුය බ්‍රහ්මචර්යාවේ හැසිරිය යුතුය උපන්නාහට නොමැරීමක් නැත මහණෙනි යමෙක් බොහෝ කාලයක් ජීවත් වේ නම් හෙතෙම අවුරුදු 100ක් හෝ ජීවත් වේ මදක් වඩා හෝ ජීවත් වේ බොහෝ කාලයක් කියන්නේ අවුරුදු 100යි කියන්නේ මේ කාලයට අදාළව තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ බොහෝ කාලයක් කිව්වොත් අවුරුදු 100ක් හෝ ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් ජීවත් වෙයි එතනින් එහාට ජීවත් වෙනවද නැහැ ඒක තමයි කියන්නේ තවද සූර්යා උදා වීම සමගම තනපත්තක පිනිබිඳු විනාශයට යන්නාසේද දියෙහි දැන් උදාවත් සමග අනිවාර්යෙන් උදේ තිබුණ අර තනපත් වල තියෙන පිනිබිඳු නැති වෙලා යනවා. දියෙහි නැගි බුබුල කෙනෙහිම නැසෙන්නාසේද. දිය බුබුලු නැති වෙලා යනවා නැගින්නා වගේම. දිය ඇඳි ඉර එවෙලෙම නොපෙනී යන්නාසේද. පර්වතයෙන් ගලා බස්නා ගංගාව මොහොතක් නතර නොවෙන්නාසේද. දිවාග කෙල පිඩ වියලි යන්නාත් මෙන්ද රත්කල යක බලයෙහි ලූ මස් කැබැල්ල පිලිස්සී යන්නාසේද මස් ලොඹුව කරා ගෙන යන ගවයා මෙන්ද මනුෂ්‍ය ජීවිතයේ ඇසිල්ලක් පාසාම මරණයට ලංවන්නේ ඒ ආකාරයෙන් මරණයට ලං වෙනවා තවද භාගතුන් වහන්සේ මෙසේද වදාළසේක මහණ යම් මහණ කෙනෙක් මෙසේ මරණානුස්සතිය වඩාද මම එක් රෑ දවාලක් ජීවත් වෙමි නම් ඊතා ඒක භාගතුන් වහන්සේගේ ශාසනය හෙවත් ආර්ය මාර්ග ප්‍රතිවේදය උපකාර වූ අවවාදී මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණ කිස කරන ලද්දේ වන්නේය දවාලක් ජීවත් වෙම් නම් ඊතා යෙහෙක එක් අහරක් වළඳන තාක්කල් සිටී නම් යෙහෙක බත් පිඬු 4ක් හෝ පසක් වළඳන තාක්කල් ජීවත් වේ නම් ඊතා යෙහෙක ඒ කාලය තුල මම බුදුසසුන සී කරන්නෙමි එයින් ඒ කියන්නේ ඊතා කුඩා කාලයක් වුණත් කින් මරන්න පුළුවන් ඒ කාලේදී හරි මම බුදු මහාන කිස මේ මහා ස්වාමීන් වහන්සේට දේශනා කරන්නේ මහාන කිස නිසි පරිදි ඒක යෙදෙනවා නම් ඒක යෙහිකේ කියලා යෙදෙන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. එයින් බොහෝ වූ ආත්මහිත මහාන කිස කරන උපදවන්නේය. මහණෙනි මේ මහානතෙම ප්‍රමාදව වෙසෙති. දන්ද වී මරණ සතිය වඩන්නේ යයි කියනු ලැබේ. මහණෙනි යම් කෙනෙක් මම එක් අලෝපයක් මුඛයෙහි තබා ගිලිනතා කාල් ජීවත් වෙම් නම් යහපති ඇතුළට වන් වාතය පිට කිරීමද පිටතු වාතය ඇතුළට එවම්ද එතෙක් කල් ජීවත් වන්නේ නම් යහපති යනාදී වශයෙන් මෙනෙහි කරන්නේ නම් මහණෙනි මේ මහාන අප්‍රමාදව වෙසෙති අප්‍රමාදී බව කියන්නේ මෙතෙන්දී කියන්නේ අප්‍රමාදී බව ආශ්‍රවයන්ගේ ක්ෂණය පිනිස තීක්ෂණ කොට මරණ සතිය වඩන්නේ යයි කියනු ලැබේ. ඒ කියන්නේ දැන් මෙතෙන්දී ඕන මොහොතක මරණය සිද්ධ වෙලා ඒ ඉන්න කාලය තුලදී මම මේ පිළිවෙත් අනුගමනය කළ යුතුයි. ඒ ටික කොහොම හරි මේ ටිකේ හරි මේ මොහොතේදී හරි කියනවා. දැන් උතෙන්දී අපිට මතක් වෙනවා අර අපි කියනෝනේ හිසට ගිනිගත් කෙනෙක් හිස නිවා ගන්න හිතනවට වඩා හිතිය යුත්තේ මේ ධර්මය අවබෝධ කර ගැනීමට. ඉතින් අපිට මේ මොහොතේ අපි හිතමු අපිට නිවන් අවබෝධය තව මොහොතකින් ලබා ගන්න අවස්ථාවේ හිසට ගිනි දැල්ුණා. දැන් අපි මොකද කරන්න ඕන? ඒක කර නිවන වෙන්න එක නෙමෙයි නිවන් අවබෝධ කරගන්නේ.
ඒක තමයි කියන්නේ. එහෙම මෙනෙහි කරන්න කියලා කියන්නේ. මෙසේ සතර පස් අලෝපයක් කන පමණ කල් විශ්වාස නොකට යුතුව ජීවිත කාලය ස්වල්පයයි මෙනෙහි කිරීම අධ්‍යාන පරිච්ඡේද හෙවත් කාල පරිච්ඡේද වශයෙන් මරණය සිහි කිරීම නම් වේ. ඒ කියන්නේ කාලය අනුව අධ්‍යාන පරිච්ඡේද කියලා කිව්වේ කාලය අනුව මේ ආකාරයට මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා ඒ තුලත් අපි මේ පිළිවෙත්වල යෙදෙන්න ඕන. මේ ඊටාම කුඩා කාලයකින් මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා මරණ සතිය මෙනෙහි කිරීම තමයි අධ්‍යාන පරිච්ඡේද වශයෙන් මෙනෙහි කරනවා කියලා කියන්නේ. ඒක තමයි ඊළඟ 7 වෙනි එක. ඊළඟ 8 වෙනි එක කන පරිත්තය. අන්තිම එක කර්ණ පරිත්තය. පරමාර්ථ වශයෙන් සත්වයන්ගේ ජීවත් වන ක්ෂණය ඊතා ස්වල්පයයි සලකා මරණය සිහි කිරීම කන පරිත්තය නම් වේ. ජීවිතක්ෂය එක චිත්තක්ෂණයක් පමණ වූ කාලයක්ම වන්නේ. අපි කිව්වනේ මේ චිත්තක්ෂණේ නේද යන්නේ මෙරි ඉපදෙනවා. යම්සේ පෙරලන්නා වූ රත චක්‍රයේ එකම නෙමි ප්‍රදේශයකින් පෙරලේද සිටිනා කල්ලි එකම නෙමි ප්‍රදේශයකින් සිටීද එපරිත්තෙන්ම සත්‍යයන්ගේ ජීවිතයේ එකම ක්ෂණයක් ඇත්තේය. ඒ කියන්නේ අර දැන් බිමට සම්බන්ධ වෙලා තියෙන්නේ හැමතිස්සෙම දැන් රෝදයක් ගත්තාම මෙතෙන්ට මෙතන මේ රවුමක්ම තිබුණට හැමතිස්සෙම බිමට සම්බන්ධ වෙන්නේ මේ ප්‍රදේශය විතරයිනේ නේද? ඒතර අර සිතත් එහෙමයි. එක සිතයි හැමතිස්සෙම තියෙන ඕනම වෙලාවක බැලුවොත් එක සිතයි නේද? මේක කරකැවි යනවා. හැබැයි මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ එක ප්‍රදේශයක් විතරයි. අර සිත වගේ. ඒක තමයි කියන්නේ. සත්ත්ව තෙම මේ යම් වර්තමාන චිත්තක්ෂණයකින් ජීවත් වේයයි කියනු ලැබේද? චිත්තක්ෂණයයි හැමතිස්සෙම තියෙන්නේ නේ. චිත්තක්ෂණය සිත කාය කාලේ චිත්තක්ෂණ එක සිතක් තියෙන්නේ චිත්තක්ෂණයයි. මේ මොහොතේ තියෙනවා ඊළඟට අර ඊළඟ මොහොතේ නේද? ආයි චිත්තක්ෂණය කොහොමද යන්නේ? ඒ චිත්තය නිරෝධයට හෙවත් භංගයට ගිය මාත්‍රෙහිම නිරුද්ධ වූ චිත්ත සමන්විත සත්‍යාද නිරුද්ධය මලයයි කියනු ලැබේ. ඒ කියන්නේ ඒ චිත්තක්ෂණය හැම චිත්තක්ෂණයේම මරණය සිද්ධ වෙනවා. හරිද? ඒක පරමාර්ථ වශයෙන් ගත්තාම මේ අපි හැම මොහොතෙම හැම චිත්තක්ෂණයකම මැරෙනවා ඉපදිනවා. අන්න එහෙම මෙනෙහි කිරීම තමයි කන පරිත්තය කියලා කියන්නේ. නිරුද්ධ වූ චිත්තක්ෂණේ සත්වතෙම ජීවත් විය. ඒ නිරුද්ධ චිත්තක්ෂණයෙන් දැන් ජීවත් වෙමින් සිටියේද නොවේ. මතු ජීවත් වෙන්නේද නොවේ. අනාගත චිත්තක්ෂණේ ජීවත් වූයේද නොවේ. ජීවත් වෙමින් සිටින්නේද නොවේ. මතු ජීවත් වේ. වර්තමාන චිත්තක්ෂණේ ජීවත් වූයේද නොවේ. ජීවත් වෙමින් සිටින්නේය. මතු ජීවත් වන්නේ නොවේ. අරක තමයි කියන්නේ තර චිත්තක්ෂණයයිනේ හැමතිස්සෙම තියෙන්නේ නේද? අපේ සිත තියෙන චිත්තක්ෂණයකින් නිරුද්ධ වෙනවා. ආයි චිත්තක්ෂණේ තියෙනවා ආයි නිරුද්ධ වෙනවා. ජීවිතයේද ආත්මභාවයේද සුඛ දුක්ඛ වේදනාවද යන මෙය එක චිත්තක්ෂණයකින් යුක්තය. ජීවිතක්ෂණයද වහා පෙරලේ. මිය යන්නාහුගේ යම් නිරුද්ධ වූ ස්කන්ධයෝ වෙද්ද දැන් ජීවත් වන පුද්ගලයාගේ නිරුද්ධ වූ ස්කන්ධයෝ වෙද්ද චුතික්ෂණයෙහි නිරුද්ධ වූ ස්කන්ධයෝද සමානය. ගැළපීමක් නැතිවම නිරුද්ධ වූහ. නූපන් සිතින් මේ ලෝකයේහි සත්‍යයා නූපන්නේය. වත්මන් සිතින් ජීවත් වෙයි. චිත්තයාගේ භංගයෙන් මැරුණේ වෙයි. ඒ දරණ සිත් නිසා යම් సంతాන ප්‍රඥප්තියක් ඇද එය නොනස්නේය. මෙසේ ජීවිතක්ෂණයාගේ පරිත්ත භාවය සැලකීමෙන් මරණය සීකල යුතුය.
මෙසේ මේ අට ආකාරයෙන් අතුරෙන් එක්තරා ආකාරයකින් මරණය සිහි කරන්නවුට නැවත නැවත මරණසිකාර වශයෙන් කමඨහන් අරමුණු කොට සිත ආසේවනයේ ලැබීමෙන් එකඟ වන්නේය. මරණය අරමුණු කොට ඇති සිහිය පීඨයි. නීවරණ හෝ විස්කම්බණය වෙයි. ධානාංගය පහළ වෙති. මරණ අරමුණ ස්වභාව ධර්මයන් හේින්ද සංවේග උපදන හේින්ද ධාන අර්පණා ප්‍රාප්ත නොව උපතාර ප්‍රාප්ත වෙයි. ඒ කියන්නේ මරණ අරමුණ ස්වභාව ධර්මයක් හේින්ද මරණ අරමුණ කියන්නේ ස්වභාව ධර්මයක් සංවේග උපදන හේින්ද මේක සංවේග උපදනවා. ඒ නිසා සමාධියේ ඉහළ මට්ටම් වලට යන්න බෑ. ඉහළ මට්ටම් කියන්නේ ධාන වලට යන්න බෑ. අර්පණා ඒක නිසා අර්පණා කිය ධානනේ ධාන මට්ටම කියන්නේ සමාධිය ඉහළ මට්ටම් වලට යන්න බෑ. ඉහිදී සමාධිය උපදව ගන්න බෑ. යන්න පුළුවන් උපචාර මට්ටම පමණයි. අනුසස් වශයෙන් වනාහි මේ මරණානුස්සති භාවනාවේ යෙදුණු මහණතෙම හැම වෙලෙම සංවේග බහුල බැවින් අප්‍රමත්ත වෙයි. සියලු භවයන්හි අනබිරති සංඥාව ලබනේය. ජීවිතය නිකාන්තිය දුරු කෙරේ. අනිත්‍ය සංඥා ලබන හේයින් පාපෙහි ගර්හා කෙරේ. එහෙයින්ම සන්නිධි බහුල නොවේ. පිරිකරෙහි පහ වූ මල හා මසුරු ඇතිවේ. මේ යෝගී හට අනිත්‍ය සංඥාවද පුරුද්දට යෙයි. ඒ අනුසාරයෙන් දුක්ඛ සංඥා අනත්ත් සංඥාද වැටහෙයි. යම්සේ භාවිතා නොකල මරණ සතිය ඇති තැනැත්තේ සිංහාදී ව්‍යාල මුර්ගය යක්ෂය සර්පය සොරුය වදකය යන මොවුන් විසින් මඩනා ලද්දවුන් මෙන් මරණ කාලෙහි බයට ත්‍රාසයට සම්මෝහයට පැමිණෙද්ද එසේ නොපැමිණ නිර්භයවම අමූඩ වී කාලක්‍රියා කෙරේ. අන්න ඒක වැදගත් නේ. ඒ කියන්නේ මරණය අවස්ථාව අපි බය වෙන කවුරුත් බය අවස්ථාවක්නේ. ඒ බය අවස්ථාවට පුරුදු වෙනවා. ඒ අවස්ථාව අපි දන්න කාටත් හැමදෙනාටම මේ தත්ත්වෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මොනියම් අවස්ථාවකද හරි. එතකොට ඒ අවස්ථාවට මරණ සතිය නොකල පුරුදු පුහුණු නොකල කෙනෙක් ඒ මරණ අවස්ථාවේදී බිය වෙනවා. අර සර්පයෙක් දැක්කහම වන මුර්ගයෙක් දැක්කහම බය වෙනවා වගේ දැඩි බියකට සන්ත්‍රාසයකටපත් වෙනවා. දැඩි බියකටපත් වෙනවා. අන්නේ බිය පහ කරන්න පුළුවන් අපිට මරණ සතිය යෙදීමෙන්. ඉදින් මෙම ජන්මෙහි නිර්වාණය සාක්ෂාත් නොකලේ නම් කායයාගේ භේදයෙන් සුගති පරායන වන්නේ. එතකොට අපි නිර්වාණය සාක්ෂාත් නොකළොත් මේ භවයේදී මරණ සතිය කරලා නිර්වාණය සාක්ෂාත් නොකළොත් අනිවාර්යෙන් සුගතියට යනවා මරණ සතියේ ආනිසංස විදියට. නේද? එතකොට ඒ ටික තමයි ආනිසංස විදියට අපි සාකච්ඡා කරද්දී කොහොමද මරණ සතිය කරන්නේ? අපි මතක් කරගත්තොත් මරණය කියලා කියන්නේ අපේ භවයක අවසානය මරණය තමයි මේ මෙනෙහි කරන්නේ. ඒක අපි කියනවා මොකද්ද? ජීවිතේන්ද්‍රිය උපච්ඡේද මරණය කියලා කියනවා. ඒ මරණය අපි මරණං කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරලා සමාධිය උපද්දවන්න උත්සාහ කරනවා. උත්සාහ කරලා බැරි නම් අපි ආකාර කීයකට කරනවා කිව්වද? ආකාර 8කටනේ. ඒ අවස්ථාවේ උපත්‍යාර දාන උපදව ගන්න බැරි නම් අපි ආකාර 8කින් තවදුරටත් මේ මරණ සතිය වඩනවා. ඒකෙදී පළවෙනි ආකාර 8 මොනවද? වදක පච්චුපට්ඨානය සම්පatti විපප්ති ඊළඟට උපසංහරණය ඊළඟට කාය බහුසාධාරණය ඊට පස්සේ ආය දුබ්බලය ඊට පස්සේ අනිවිත්තය අධ්‍යාන පරිච්ඡේදය කන පරිච්ඡේදය අධ්‍යාන පරිච්ඡේදය කන පරිත්තය අධ්‍යාන පරිච්ඡේදය කන පරිත්තය. එතකොට මොකද්ද වදක පච්චුපට්ඨානය කියලා කිව්වේ?
අපි තුල හැමතිස්සෙම හැම මොහොතකම වදකේ අපි මරන්න සූදානමින් ඉන්නවා කියලා මෙනෙහි කිරීම තමයි වදක පච්චුපට්ඨානය කියලා කිව්වේ. ඊට පස්සේ සම්පatti විපatti කියලා කිව්වේ හැම සම්පත්තියක්ම විපත්තිය කෙලවර කොට තියෙනවා කියලා මෙනෙහි කිරීම. උපසංහරණය කියලා කිව්වේ අපිට වඩා උසස් පුද්ගලයන් නුත් මරණයටපත් වුණා. ඒක නිසා අපිට අනිවාර්යෙන් මරණය අපි කෙරෙහි අපි කරා පැමිණෙනවා කියලා මෙනෙහි කිරීම. ඒකත් ආකාර 7කින් අපි මෙනෙහි කරා. යසස් මහත්ව වශයෙන්, පුණ්‍ය මහත්ව වශයෙන්, තාම මහත්ව වශයෙන්, irdi මහත්ව වශයෙන්, ප්‍රඥා මහත්ව වශයෙන්, ප්‍රත්‍යේක බුද්ධ මහත්ව වශයෙන්, සම්‍යක් සම්බුද්ධ වශයෙන්. එතකොට ඒ ආකාරයට අපි ඒක මෙනෙහි කරනවා. ඊට පස්සේ කාය බහු සංහරණය කිව්වේ මේ ශරීරය ඇතුලෙන් සහ පිටින් දෙපැත්තෙන්ම අනිත්‍යයට සාධාරණයි. අනිත් ආකාරයට සාධාරණ නිසා ඕනම අවස්ථාවක අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ ආකාරයෙන් මෙනෙහි කිරීම තමයි කාය බහු සාධාරණයි කියලා කිව්වේ. ආයු දුබ්බලයි කියලා කිව්වේ ආයුෂ දුර්වලයි. මේ ආයුෂයට හරි දුර්වලයි. කියන්නේ ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. ඒක නිසා ඒ ආයු දුර්වල ආකාරය මෙනෙහි කිරීම තමයි ආයු දුබ්බලයි කිව්වේ. අනිමිත්තය කියලා කිව්වේ නිමිත්තක් ගන්න බෑ. ඒක ජීවිතයේ වශයෙන්, ව්‍යාධි වශයෙන්, කාලයේ වශයෙන්, දේහ නිශ්චේප වශයෙන්, ගතිය වශයෙන් අපිට නිමිති ගන්න බෑ මේ ශාරීරිය පිළිබඳව. ඒක නිසා අනිමිත්තාකාරයෙන් හරියට ස්ථිර වශයෙන් මේ ශරීරය ගැන නැත්නම් මරණය ගැන අපිට අදහසක් ගන්න බෑ. දැන් ජීවිත කාලේ ජීවිතය පිළිබඳ නිවැරදි අදහසක්, ස්ථිර අදහසක් තියාගෙන ඉන්න බෑ. ජීවිතයේ වශයෙන් උත්, ව්‍යාධි වශයෙන් උත්, කාලයේ වශයෙන් උත්, දේහ නික්ෂේප වශයෙන් උත්, ගතිය වශයෙන් උත් අපිට ජීවිතය පිළිබඳ නිමිත්තක් ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ ඒ ආකාර වශයෙන් අනිමිත්තයි. අනිමිත්ත වශයෙන් අපි මෙනෙහි කරනවා 6 වෙනි ආකාරයේ වශයෙන්. ඊළඟට අධ්‍යාන පරිච්ඡේද වශයෙන් කිව්වේ කාලය. කාල පරිච්ඡේද මේ අපිට ජීවිතයේ පවතින කාලය මෙතෙක් කල් පවතිනවායි කියලා තීරණය කරගන්න බෑ. එහෙම තීරණය බැරි නිසා බැරි බව අපි මෙනෙහි කරනවා. ඒක තමයි අධ්‍යාන පරිච්ඡේදය කියලා කිව්වේ. ඊට පස්සේ කන පරිච්ඡේදය කියලා කිව්වේ පරමාර්ථ වශයෙන් ගත්තාම ක්ෂණයක් පාසා අපේ නාම රූප ක්ෂණයක් පාසා නාම රූප චිත්තක්ෂණයකදී නාම මේ මරණයටපත් වෙනවා. චිත්තක්ෂණ 17ක් තුලදී රූප මරණයටපත් වෙනවා කියලා මෙනෙහි කිරීම තමයි කන පරිච්ඡේදය කියලා කිව්වේ. පරමාර්ථ වශයෙන් මරණයටපත් වීම. ඒක මෙනෙහි කරනවා. එතකොට එහෙම මෙනෙහි කරලා අපි මරණානුස්සතිය වඩනවා. හරිද? එතකොට මේකේ අනුහස් වශයෙන් අපි කතා කරා අනුසස් වශයෙන් සංවේග බහුලයි. සංවේග බහුලයි කියන්නේ අපි හැම දෙයක් ගැනම මධ්‍යස්ථ සංවේගය කිව්වේ මධ්‍යස්ථ වශයෙන් ඒක සතුටුකුත් නෙවෙයි දුකකුත් නෙවෙයි මධ්‍යස්ථ වශයෙන් බැලීම බහුල බැවින් සියලු භවයන්හි අනබිරති සංඥාව ලබනේ ජීවිතයේ නිකාන්තිය දුරු වේ අනිත්‍ය සංඥා ලබන හේන් අනිත්‍ය සංඥාව අපි ලබන්න පහසු වෙනවා මේ අනිත්‍ය සංඥාව පාපය කරන්න පාපය පිළිකුල් කරනවා ඊට පස්සේ ලෝභය නැති වෙනවා පිරිකරෙහි මසුරු නැති වෙයි පහ වූ මසුරු ඇති වෙයි ඒ කියන්නේ ඊට පස්සේ දුක්ඛ සංඥා අනත්ත් සංඥා වැටහෙන ඉඩකඩ වැඩි මරණානුස්සතිය කරනකොට ඊළඟට
මරණයටපත් වෙන අවස්ථාවකදී මරණ සතිය නොවැඩු කෙනෙක් ඒ අවස්ථාවේදී ඊටාම් බිය ස්වභාවයටපත් වෙන්න පුළුවන්. එහෙම බිය ස්වභාවය බය නැති වෙන බව ඇති කර ගන්න පුළුවන් මරණ සතිය වැඩිවීමෙන්. ඒක තමයි ඒ ටික තමයි අනිසංස දිනේ ඊළඟට මේ නිර්වාණය අවබෝධ නොකරගත්තොත් අනිවාර්යෙන් සුගති පරායන වෙනවා මේ මරණ සතිය වැඩි වීම. එතකොට ඒක තමයි අපි අවසන් කරා. එතකොට කායගත මේ මරණ සතිය අපි ඊළඟට යන්නේ මෛත්‍රියට. මෛත්‍රී භාවනාව අපි ඊට පස්සේ ඒක අවසන් කරලා අපි නැවත වතාවක් අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථයට නැවත වතාවක් පිවිසෙනවා. ඒතර මේ පිළිබඳව මුකුත් සාකච්ඡා කළ යුතු තැන් තියෙනවද තව? ඕ වෙනත් ප්‍රශ්න? තව පොඩි වෙලාවක් ගන්න පුළුවන්. 4:36. මොකද මේක අනබිරතිය කියලා කියන්නේ රාගයනේ. රාගය නැති රාගය කැමැත්ත නැත්නම් ඇලීම ලෝභය රාගය කිව්වේ ලෝභයනේ එතන සිත් වශයෙන් ගත්තොත් ලෝභ නැති වෙනවා. ලෝභ සිත් ඇතිවීම අඩු වෙනවා. නතර වෙනවා කියලා කියන්න බෑ. අඩු වෙනවා. සහ ඇති වෙන ලෝභ සිත් වල තියෙන ප්‍රබල බව අඩු වෙනවනේ. ඇයි දැන් මරණයටපත් වෙනව නම් දේවල් අල්ලා ගැනීමේ ඉඩකඩ අඩු වෙනව නේද? අපි හිතනවා මොන වෙලාවෙ මැරෙයිද කියන්න බෑ. ඉතින් එහෙමනම් අපි සත්‍ය වශයෙන්ම ලෝභය අඩු වෙනව නේද? සත්‍ය වශයෙන්ම ඇති වෙනවා. ඒක නිරන්තරයෙන් අපිට මෙනෙහි කරලා ඔළුවේ ඇතුලේ තියෙනව නම් මොන මොහොතේ හරි මැරෙන්න පුළුවන් කියන අදහස තියෙනව නම් ලෝභය අඩු වෙනව පැහැදිලිව. ඇයි මොකටද මේවා එකතු කරගෙන ඉන්නේ? නේද? එහෙම අදහසක් තියෙනවා. ඒකට ඒවා නිරන්තරයෙන් අපේ සිත් තුළ තියෙන්න ඕන. ඒකට ඒක නිරන්තරයෙන් ඒ අර දැඩි දැන් අපි මේකෙන් කරන්නේ දැඩි ලෙස අර ඒ සිතුවිල්ල අදහස ගැනීමනේ මෙතෙන්දි කරන්නේ. නිරන්තර දැඩි ලෙස ගන්න. ඒකට ඒක ඒ தත්වයෙන් තමයි අපි ජීවත් වෙන්නේ හැමතිස්සෙම. හැම මොහොතම ඒක ඔළුවේ ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මේකෙදි වෙන්නේ. ඒ අදහස ක්‍රියාත්මක වෙනෝනේ හැමතිස්සෙම. දැන් ඔබට මතක සාමාන්‍ය අපි උපමාවක් ගත්තොත් දෛනිකව අපිට සමහරලාට ඔය අපිට මේ හුරු සමහරලාට සින්දුවක් එහෙම අපිට උයලාක ඇහුනොත් එහෙම සමහරලාට ඔබට අත්දැකීම් ඇති සමහරලාට සතියක් දෙකක් විතර යනකම් ඒ සින්දුව අපිට මතක් වෙන්නේ නිකන් ඉන්නහම ඒක මතක් වෙනවා. ඒක තමයි සමහරට කියවෙනවා අපිට. එහෙම අවස්ථා තියෙනව නේද? ඒක සති දෙකක් තුනක් යනකම් සමහරට අර වෙන එකක් හරියට එනකම් වැදෙන යාරක තමයි මතක් වෙන්නේ. අරක නිරන්තරයෙන් මතක් වෙනවා. එහෙම වෙනව නේද? ඉතින් ඒ වගේ එකක් තමයි මේක කරන්නේ මෙතෙන්දි. මෙතෙන්දි කරන්නේ දැඩි ඒ අදහස දානවා අපි. අපේ චිත්ත පරම්පරාවට ක්‍රියාත්මක වෙන්න දානවා. දැන් අරකට එහෙමනේ ආවේ අරක ආවා. ඉතින් නිරන්තරයෙන් නැවත අරක ක්‍රියාත්මක වෙනවා අපේ චිත්තසංතානෙ. ඒකනේ මතුවෙලාට සමහරට අපි දන්නේ නැහැ මුමුණන වෙලාවල් තියෙනවා අපි නේද? ඔව් ඉබේමත් සමහරට මෙනෙහි වෙනවා. අපි දන්නේ නැහැ. එහෙම හිතලා මේ දැන් මේක නම් අපි හිතලානේ කරන්නේ මේක. හිතලා මෙනෙහි කරලා මේ චිත්තසංතානෙට මේක දානවා. අරක ඉබේ සමහරලාට එනවා එහෙම එකක්. එහෙම එනවා. ඒ වගේ අපි හොඳ අරවා නරකේවනේ. ඉබේ එන්නේ නරකේව. මේක හොඳ එක අපි දාන නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අර ලෝභ සිත් ඇති වෙන ප්‍රමාණය අඩු වෙනවා, තීව්‍රතාවය අඩු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? වෙනත් විදිහින් කිව්වොත් අකුසල් අඩු වෙනවනේ. අකුසල් අඩු වෙනවයි කියන්නේ අපිට ඒවට කුසල සිත් ප්‍රබල වෙනවනේ එතෙන්දී නේද? දැන් ඔය අතරේ අකුසල් සිතුත් ඇති වෙනවා, කුසල් සිතුත් ඇති වෙනවා. ලෝභය කිව්වේ අකුසල් සිත්. අනබිරති කිව්වේ ඒකනේ. ඒතර ඒකේ අඩු වෙනවනේ. නේද? එතකොට අපිට ඒ වගේම අර ඒක නිසාම කුසල
කුසලය උපද්දව ගැනීමේ උමනාව වෙනව නේද? ඇයි ලෝභය නැති වෙනවා කියන්නේ කුසලය ඒකෙන් ඒක නිසා කුසල ඇති කිරීමේ අවශ්‍යතාවය වෙනෝනේ අපිට. එහෙම නේද? දැන් මේකේ ජීවිතය කියන අනියත ස්වභාවය අපිට තේරෙන්න අපේ කුසලයට නැමෙන ස්වභාවය වැඩි.